නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉද බික්ඛවේ බික්ඛු අරඤ්ඤගතෝ වා රුක්ඛ මූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිධාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සෝ සතෝව අස්ස සති සතෝ පස්ස සතිති. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සර්වඥ රාජෝත්තමයන් වහන්සේ විසින් බොහෝ සූත්‍ර දේශනාවන්හි දේශනා කොට වදාළ ශ්‍රේෂ්ඨ භාවනා කර්මස්ථානයක් විග්‍රහ කරන මූලික සූත්‍ර පාඨයකුයි අද දින ධර්මානුශාසනාව සඳහා අප විසින් මාතෘකා ස්ථානයෙහි තබා ගන්නට යෙදුණි. විශේෂයෙන්ම ආරාධනාවක් අපට ලැබුණේ ආනාපාන සති භාවනාව සම්බන්ධයෙන් සර්ව සම්පූර්ණ අර්ථ විග්‍රහයක් දේශනාවක් කරන හැටියටයි. ඉතින් මේ මාතෘකා සූත්‍ර පාඨයේද මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ කායානුපස්සනාව යටතේද ගිරිමානන්ද සූත්‍ර දේශනාවේද ඒ වගේ මජ්ක්‍ධිම නිකායේ ආනාපාන සති සූත්‍ර දේශනාවේද අපට දකින්න ලැබෙනවා. ඒ වගේම තවත් බොහෝ තැන්වල මෙම සූත්‍ර පාඨ අපට දකින්න ලැබෙනවා. ඉතින් ලෞතර බුදුරජාණන් වහන්සේ ආනාපාන සති භාවනාවට පිවිසෙන යෝගාවචරයෙකුට මුලින්ම මේ භාවනාවට පිවිසෙන්න මත්තෙන් ඒ තනත්තා තෝරාගත යුතු වෙන භාවනාවට ඇයි අපි හිත යොමු කරගන්නේ? ඒ වගේම භාවනාවට සුදුසු ස්ථානේ මොකද්ද? භාවනාවට සුදුසු ඉරියව්ව මොකද්ද? භාවනා අරමුණ අපි කොතනද පිහිටුවා ගන්න ඕනේ? ඒ භාවනා අරමුණ අපි කෙසේද දියුණු කර ගන්න ඕනේ කියන කරුණු කාරණා රාශියක් තමයි මේ මාතෘකා පාඨයෙන් අපට පැහැදිලි කරන්නේ. ඉතින් විශේෂයෙන් මේ මාතෘකාවේ සරල අදහස ගැන මුලින් අපි හිත යොමු කරලා දෙවනු වචනයක් ගානේ අපට විශාල අර්ථ සම්භාරයක් තිබෙනවා. ඒ අර්ථයන්ට අපි හිත යොමු කරගන්නට ඕනේ. භික්ඛවේ මහණෙනි, ඉද භික්ඛු මේ ශාසනයෙහි සසුන්ගත භික්ෂුන් වහන්සේ නැත්නම් යෝගාවචරයෙක් අරඤ්ඤගතෝවා ආරණ්‍ය සේනාසනයකට ගොස් හෝ රුක්ඛ මූලගතෝවා ගහක් මුලකට ගොස් හෝ ශුඤ්ඤාගාරගතෝවා විවේක ස්ථානයකට ගොස් හෝ එහෙම නැත්නම් ආරණ්‍යයකට ගහක් යටකට විවේක තැනකට ගිහිල්ලා නිසීදති පහසුවෙන් වාඩි වෙලා කොහොමද වාඩි වෙන්න ඕනේ? උජුං කායං පනිධාය පල්ලංකං ආභුජිත බද්ධ පරියංකෙන් වාඩි වෙලා උජුං කායං පනිධාය තමන්ගේ උඩුකය ඍජුව තබාගෙන පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කර්මස්ථාන අභිමුඛව සිත පිහිටුවාගෙන සිහියෙන් හුස්ම ගැනීම හුස්ම හෙලීම කළ යුතුයි කියන එකයි මේ සූත්‍ර පාඨයෙහි සරල අදහස. එතකොට දැන් මෙතනදී අපි තේරුම් ගත යුතුනේ ඉද බික්ඛු කියන වචනේ ලොකු අර්ථයක් තියෙනවා. ඉද කියන කී අදහස මෙහි කියන එකයි. ඒ කියන්නේ මේ ශාසනය කියන එකයි. වෙන කොහෙවත් නෙමෙයි. දැන් අපි දන්නවා මේ බුද්ධ ශාසනයේ ඉතිහාසය ගැන අපි කතා කරනකොට මේ බුද්ධ ශාසනයේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ එකම බුද්ධ වචනේ එක එක පරම්පරාවට කැඩි කැඩි ගියා. අපි කියන නිකාය වලට කැඩුණා කියලානේ. මේ නිකාය වලට කැඩි කැඩි ගිය මේ ශාසනයේ තේරික කියන මේ නිකාය කියන්නේ බුදුරජාණන් වහන්සේගේ පිරිසුදු ධර්මයේ මේ අරිහත් මාර්ගඥාන ඵලඥාන දක්වා තිබෙන මේ භාවනා සමත විපස්සනා භාවනා සම්බන්ධ වූ මේ සුවිසුද්ධ ත්‍රිපිටක බුද්ධ වචනේ නිවැරදිව පිරිසුදුව පැමිණිය මේ තේරවාද පරම්පරාව. එතකොට මෙතන ඉද බික්ඛු කියලා කියන්නේ මේ තේරවාද ශාසනයේ සසුන්ගත භික්ෂුන් වහන්සේ කියන එක. එතකොට මෙතනදී දැන් ඉද බික්ඛු කියනකොට බුදුරජාණන් වහන්සේ මෙතනදී වටිනා අර්ථයක් අපට දුන්න බව අපට සාක්ෂි වශයෙන් දරන්න පුළුවන් සූත්‍ර කීපයක් යටතේ
එක සූත්‍ර දේශනාවක් තිබෙනවා අංගුත්තර නිකාය චතුස්ක නිපාතයේ තිබෙනවා සමන සූත්‍රය කියලා. ඒ සමන සූත්‍රයේ තියෙන කරුණු ටික බුදුරජාණන් වහන්සේ මහා පරිනිබ්බාන සූත්‍රයේදී දේශනා කරනවා. ඒකේ පැහැදිලි කරන අර්ථය මෙහිමයි. ඉදේව වික්ඛවේ ඉදේව වික්ඛු සමනෝ ඉද ဒ ුතියෝ සමනෝ ඉද තතියෝ සමනෝ ඉද චතුත්ථෝ සමනෝ ශුඤ්ඤෝ පරප්පවාදා සමනේහි අඤ්ඤේහි. ඉදේව වික්ඛු සමනෝ මහණෙනි මහණ මේ ශාසනයම පමණයි ප්‍රථම නැත්නම් පළමු ශ්‍රමණයන් වහන්සේ වැඩෙන්නේ. ඉද ဒ ුතියෝ සමනෝ මේ ශාසනය පමණයි දෙවන ශ්‍රමණයන් වහන්සේ වැඩෙන්නේ. ඉද තතියෝ සමනෝ මේ ශාසනය පමණයි තුන්වන ශ්‍රමණයන් වහන්සේ වැඩෙන්නේ. ඉද චතුත්ථෝ සමනෝ මේ ශාසනය පමණයි හතරවන ශ්‍රමණයන් වහන්සේ වැඩෙන්නේ. කවුද මේ? සෝවාන් සක්කදාගාමි අනාගාමි අරිහත් කියන මේ කියන ශ්‍රමණයන් වහන්සේලා හතර නම වැඩෙන්නේ කොහෙද? මේ ථේරවාද බුද්ධ ශාසනය පමණයි. ශුඤ්ඤෝ පරප්පවාදා සමනේහි අඤ්ඤේහි. අන්‍ය වූ ශාසනවල අන්‍ය වූ ආගම් දර්ශන තුලින් මේ කියන ශ්‍රමණයන් වහන්සේලාගෙන් ශුඤ්ඤෝ කිස් භවෙන් යුක්තයි. ඒ කියන්නේ නම් මේ ථේරවාද ශාසනයෙන් බැහැරව යම්තාක් ආගම් දර්ශන මතිමතාන්තර මේ ලෝකයේ විශ්වයේ පවතිනවාද ඒ කිසිම තැනක මේ කියන ශ්‍රමණයන් වහන්සේලා හතරනම් පහළවන්නේ නැහැ. ඇයි? මේ කියන ශ්‍රමණයන් වහන්සේලා හතරනම් පහළ වෙන්න නම් අවබෝධ වෙන්න ඕන චතුරාර්ය සත්‍ය. දුක්ඛ සත්‍ය, දුකට හේතු, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මඟ කියන මේ චතුරාර්ය සත්‍ය ගැන අවබෝධයක් තියෙන්න ඕන. චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ වුණා කියලා කියන්නේ ඒ තනත්තාට තමයි පුළුවන් සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් අරිහත්ත්වයට දක්වා ගමන් කරන්න. එතකොට එහෙනම් මේ ථේරවාද බුද්ධ ශාසනය තමයි පිරිසිදුවම චතුරාර්ය සත්‍ය පැහැදිලි කරන්නේ. ඒතර කෙනෙකුට චතුරාර්ය සත්‍ය දකින්න නම් ඒ තනත්තා යායුතු මාර්ගයක් තියෙනවා. මොකක්ද මේ මාර්ගය? අපි කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. එහෙනම් සීල සමාධි ප්‍රඥා. එතකොට මේ නිවැරදි සීලය තියෙන්නේ කොහෙද? මේ ථේරවාද බුද්ධ ශාසනය. නිවැරදි සමාධිය සමත භාවනාව තියෙන්නේ කොහෙද? මේ ථේරවාද බුද්ධ ශාසනය. නිවැරදි ප්‍රඥා විදර්ශනාව තිබෙන්නේ කොහෙද? මේ ථේරවාද බුද්ධ ශාසනය. එහෙනම් අපි තේරුම් ගන්නට ඕනේ බුදුරජාණන් වහන්සේ ඉද බික්ඛු මේ ශාසනයේ සසුන්ගත වික්ෂුන් වහන්සේ කියලා කියන්නේ නම් කවුරුත් නෙමෙයි යම්කිසි යෝගාවචරේ. ඒ කියන්නේ ගිහි පැවිදි ભેදය නේ පොදුවේ මේ බික්ඛු කියන වචනේ භාවිතා කරාට ගිහි පැවිදි අපි හැමෝම ඇතුළත් යනවා. යම්කිසි කෙනෙක් පංචශීලයේ හෝ ආජීවට්ටමක සීලය හරි අෂ්ටාංග සීල හරි දස සීලත් සමාදන් වෙලා සාමණේර භූමියකටපත් වෙලා හෝ උපසම්පදා භූමියකටපත් වෙලා හෝ තමන් රකින්න සීලය තමන් හඳුනාගෙන අන්න සීලේ ගුණේ නැමැති අත්තිවාරම තුල අඩිතාලම තුල හිත ශක්තිමත් කරගෙන ඒ තුල තමයි මේ සමාධිය වැඩෙන්න ඕනේ. එතකොට සීලය ශක්තිමත් නම් තමයි සමාධිය වැඩෙන්නේ. දැන් අපි උදාහරණයක් ගත්තොත් කෙනෙකුට අවශ්‍යයි ගොඩනැගිල්ලක් හදන්න. මේ ගොඩනැගිල්ල අපිට කොටස් තුනකට බෙදන්න පුළුවන් අත්තිවාරම, බිත්ති සහ වහලය කියලානේ. එතකොට මේ අත්තිවාරම ශක්තිමත් වෙන්න ඕනේ. අත්තිවාරම ශක්තිමත් නොවුනොත් මොකද වෙන්නේ? හරියට බිත්ති ගොඩනගා ගන්න බෑ. බිත්ති ටික ගොඩනගුන් නැත්නම් හරියට වහලයක් ගහන්න බෑ. එහෙනම් සීලය කියලා කියන්නේ අත්තිවාරම. මේ යෝගාවචර භාවනා යෝගියාවි යෝගාවචර ගඩිතාලම මොකද අත්තිවාරම? සීලය. සීලය කියන අත්තිවාරම ශක්තිමත් නම් බලවත් නම් ඒ තනත්තාට පුළුවන් සමාධිය කියන මේ බිත්ති ටික ගොඩනගා ගන්න. සමාධිය කියන බිත්ති ටික සමත භාවනාවෙන් ඒ පරිකර්ම සමාධි, උපචාර සමාධි, අර්පණා සමාධි කියන මේ රූපාවචර ධ්‍යාන දක්වා ගැඹුරු වශයෙන් අභිඥා දක්වාත් යන්න පුළුවන් වාසනාවක්. කෙසේ හෝ වේ මේ සමාධි මට්ටමට ශක්තිමත් වුණා නම් යෝගාවචරයට ඊට පස්සේ පුළුවන් නොතෙමෙන්නට වහලයක් ගන්න. ඒ වහලේ තමයි එන ගැඹුරු විදර්ශනාව. අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරන්න පුළුවන්. එතකොට මේ කියන විදිහට ශක්තිමත් වුණොත් තමයි නිවැරදිව අපිට මේ මාර්ගය සකස් වෙන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ මේ ඉද බික්ඛු කියන එකෙන් අදහස් කරේ මොකද්ද? සීලයේ පුරණ, සමාධිය වඩන, ප්‍රඥාව දියුණු කරන, විදර්ශනාව වඩන යෝගාවචරය. එහෙනම් මේ යෝගාවචරය
පළමුවෙන් සිල්වත් වෙලා පළමුවෙන් පිවිසෙන සමත භාවනාවට. දැන් මෙතනදී තේරුමක් තියෙනවා. දැන් සමත වශයෙන් යා යුතු මාර්ගයක් තියෙනවා, විදර්ශනා වශයෙන් යා යුතු මාර්ගයක් තියෙනවා. ඒ යුගල වශයෙන් යා යුතු මාර්ගිකුත් තියෙනවා. දැන් සමත වශයෙන් විතරක්ම යන යෝගාවචරයන් මේ නිවන කියන එක අල්ලගන්න බෑ. මොකද සමත කියන එකෙන් කරන්නේ පංච නීවරණයන් යටපත් කරන විතර, කෙලෙස් යටපත් කරන විතර තදංග වශයෙන් විස්කම්බන වශයෙන්. ඒතකොට ඒ යෝගාවචරයාට අර අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්න බැරි නිසා වඩන්නේ නැති නිසා චතුරාර්ය සත්‍ය දකින්න බෑ. චතුරාර්ය සත්‍ය දකින්න බැරි නිසා අර මුලින් සඳහන් කර ශ්‍රමණ තත්වයට ආදි ශ්‍රාවක භූමියට පත් වෙන්න බෑ. අපි එහෙනම් තේරුම් ගන්නට ඕනේ සමත විතරක් වඩලා අපිට මේ ගමන යන්න බැරි දෙයක්. දැන් ඉන්දියාව වගේ රටවල් වල ඈත අතීතයේ පටන් මේ ඍෂිවරු මේකේ සමත කොටස් වඩන අය එක්ක සමත භාවනා වඩනවා. දැන් අපිට උනත් අපේ ජාතක ඉතිහාසය තුන අපිට දකින්න පුළුවන් අපේ බෝසතාණන් වහන්සේ පවා මහා ඍෂිවරු වෙලා පහළ වෙලා ශිෂ්‍ය පරම්පරාවන් බිහි කරවල මේ සමත භාවනා වඩලා තියෙනවා. බවලෝගී අවස්ථා අපි අහලා තියෙනවානේ. ඒතකොට ඒ කාලවල මහා බෝසත් කෙනෙකුටවත් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්න වෙනම කලාතුරකින් ඇතැම් මහා පුණ්‍යවන්ත ජීවිතවලදී අනිත්‍ය දුක්ඛ දකින්න පුළුවන්. ඒත් අනාත්ම දකින්න බෑ. දැන් අර සරඹු කියන ඍෂිවරයා අපේ බෝසතුන් වහන්සේ සරඹු එයාත් ඉන්නකොට උන්වහන්සේට පුළුවන්කම ලැබුණ අනිත්‍ය දුක්ඛ තේරුම් ගන්න. හැබැයි ඒත් අනාත්ම තේරුම් ගන්න බැරි වුණා. මොකද අනාත්ම තේරුම් ගන්නට අනිවාර්යයෙන් බුදු කෙනෙක් මේ ලෝකේ පහළ වෙන්න ඕනේ. අනාත්ම තේරුම් ගත්තොත් තමයි නිවන් දකින්න පුළුවන්කම ලැබෙන්නේ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒක නිසා සමත විතර වඩන පිළිවෙල. ඉතින් විදර්ශනා විතරක්. දැන් සමත නොවඩා විදර්ශනා විතරක් වඩලා නිවන අවබෝධ කරගන්න පුළුවන්. බැරි කමක් නැහැ. හැබැයි ගමන දුෂ්කරයි. ගමන බොහොම කටුකයි. දැන් සමත වශයෙන් කෙනෙක් සමාධියක් වඩලා විදර්ශනාවට පිවිසෙනකොට ඒ තනත්තාට මේ පංචස්කන්ධය කියන්නේ මොකද්ද? නාම රූප කියන්නේ මොනවද? ආයතන ධාතු කියන්නේ මොනවද? මේ හැම දෙයක්ම එකින් එකට විනිවිද දකින්න පුළුවන්කම ලැබෙනවා. මොකද මේ සමාධි ආලෝකයෙන් ප්‍රඥා ආලෝකේ තව තව ප්‍රභාස්වර වෙනවා. ඒ සමාධි ලොකු උදව්වක් වෙනවා. දැන් කෙනෙකුට රාත්‍රියේ අඳුරේ යනවට වඩා එළියක් එක්ක ගමන යනකොට ගමන පහසුවෙන් යන්න පුළුවන් නේ. අඳුරේ යනකොට මොකද වෙන්නේ? ගස් ගල් වල හැප්පෙනවා. Tamanට අරතුරු වැඩි. නමුත් එළියක් භාවිතා කරන යනකොට ගමන බාධා වලින් ජය අරගෙන යන්න පුළුවන්. ඒතකොට මේ සමත භාවනාවේ සමාධියෙන් කරන්නේ විදර්ශනා ලොකු උදව්වක්. ලොකු උපකාරයක්. විදර්ශනා ගමනට පහසුවක් කරන්නේ. ඒක නිසා විපස්සනා මාර්ගිකුත් තියෙනවා. ඊළඟට මේ සමත විපස්සනා දෙකම තියෙනවා. දැන් කෙනෙක් විපස්සනා විතරක් වඩන සමත නොවඩා නමුත් සමත විපස්සනා දෙකම මිශ්‍රව වඩන යෝගාවචරය ඉන්නවා. ඒක තමයි බොහෝ දුරට කළ යුතු වන්නේ. සමත වඩනවා විපස්සනා වඩනවා. සමත විපස්සනා දෙකම අපි යුගනද්ද ක්‍රමයේ කියලා. මේ මාර්ගයේ තමයි අපට පහසුවෙන් මේ ගමන යන්න පුළුවන්කම ලැබෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ආනාපාන සති සූත්‍ර දේශනාවේදී ආනාපාන සති භාවනා කර්මස්ථාන විස්තර කරනකොට මුලින්ම ආරම්භ කරන්නේ මේ ශාසනයේ මහාන වුණ මේ ශාසනයේ ගුණධර්ම හඳුනාගත්ත සීලයේ පිහිටාගත්ත යෝගාවචරයාට මේ ආනාපාන සති භාවනා වඩා ගන්න මූලික පියවරය දෙන්නේ දේශනා කරන්න හදනවා. මේ ඉදදික්කු කියන එකේ වචනේ අපි තේරුම් ගත යුතු විශාල අර්ථ සම්භාරයක් මේ තුල අපිට ගැඹෙලා තියෙනවා. ඒ අර්ථය තමයි මෙතනදී ඉදිරිපත් උනේ. ඊළඟට දැන් මෙතනදී දේශනා වෙනවා භාවනාවට ගැළපෙන ස්ථානය. අරඤ්‍යගතෝව, රුක්කමූලගතෝව, ශුඤ්ඤාගාරගතෝව. මේ කියන ස්ථාන තුන තමයි භාවනාවට සුදුසු භාවනාවට ගැළපෙන සේනාසන. මේකයි පාලියෙන් හඳුන්වනවා භාවනා රූප සේනාසන දසිත. භාවනාවට ගැළපෙන සේනාසනය තමයි මෙතනදී පෙන්වන්නේ. දැන් එහෙනම් ආරණ්‍යයකට. ආරණ්‍යයක් කියලා කියන්නේ මොකක්ද? ආරණ්‍ය සාමාන්‍ය අපි අද කාලේ කතා කරනවා නිවැරදි ආරණ්‍යයක් හොයාගන්නට අපහසුයි. ගමින් ඈස්ටින් ටෝනි දුනු 500ක් දුරට. ගමින් ඈත් වෙලා දුනු 500ක් දුරින් පිහිටපු තැන තමයි ආරණ්‍යයක් තියෙන්නේ. ඉතින් එහෙම ආරණ්‍යවල අඩුයි. නමුත් ඒක තමයි නිම ආරණ්‍ය. කෙසේ හෝ වේවා Tamanට සුදුසු තැනක් අපි තෝරගන්න ගහක් මුලකට. එහෙම නැත්නම් ශුන්‍යාගාර. ශුන්‍යාගාරය කියලා කියන්නේ වැඩි ශබ්ද බද්ද නැති නිස්කලංක තැන. නමුත් තමන් ඉන්න කුටියක් තමන් ශුන්‍යාගාරයක් කරගන්න පුළුවන්. තමන් වාසය කරන ගෙදරත් තමන් ශුන්‍යාගාරයක් කරගන්න පුළුවන්. මොකද හැමෝම නිශ්ශබ්දව භාවනා කරන එක ශුන්‍යාගාරයක් වෙනවා.
අන්න එහෙනම් අපි තේරුම් ගන්නට ඕන භාවනාවට සුදුසු ස්ථානය බුදුරජාණන් වහන්සේ මුලින්ම දේශනා කළේ. මුලින්ම භික්ෂුව ගැන හඳුන්වන මොකද යෝග භාවනාවට සුදුසු පුද්ගලයා කවුද කියලා මුලින්ම පැහැදිලි කරලා එහෙනම් ඒ තාත්තා සුදුසු වුණා නම් තෝරගන්න කියන භාවනාවට ගැලපෙන ස්ථාන. එහෙනම් ආරණ්‍යයක් හෝ මුලක් හෝ ශුන්‍යාකාරය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ මේ කියන සුදුසු සේනාසනය සුදුසු ස්ථානේ තෝරාගත්තා නම් දැන් තෝරගන්න තමන් ගැලපෙන ඉරියව්ව. නිසීදති වාඩි වෙන්න. දැන් ඉරියව් හතරක් තියෙනවානේ. වාඩි වී භාවනා කිරීම, හිටගෙන භාවනා කිරීම, සක්මන් කරමින් භාවනා කිරීම, සතපී භාවනා කිරීම. එතකොට මේ ඉරියව් හතරක් තිබෙනවා. එතකොට දැන් ඉඳගෙන භාවනා කිරීම කියන එක බත් පරයන්කින් වාඩිලා කරන භාවනාව. හිටගෙන භාවනා කිරීම. සක්මන් කරමින් ඒ වගේම සතපී. දැන් එතකොට මේ සතර ඉරියව් ගැන අපි කතා කරනකොට බුදුරජාණන් වහන්සේ මුලින්ම පැහැදිලි කරන්නේ නිසීදති වාඩි වී භාවනා කරන්න. වාඩි වෙන්න. ඇයි? ආනාපාන සති භාවනාවට මුලින් පිවිසෙන යෝගාවචරයෙක් නම් මුලින් එන ආධුනිකයෙක් නම් මේ ආධුනිකයා මුලින්ම හඳුනා ගන්න ඕනේ මේ අරමුණ මොකක්ද කියලා. භාවනාවට ගැලපෙන අරමුණ මොකක්ද කියලා. මේ භාවනාවට ගැලපෙන සුදුසු අරමුණ තෝරගන්න නම් තමන් වාඩි වෙන්න. වාඩි වෙලා තමයි මේ අරමුණ මුලින් තෝරගන්න පුළුවන්කම ලැබෙන්නේ. මොකද වාඩි වෙලා ඉන්න අවස්ථාවේදී අරමුණ නිවැරදි තමන් තේරුම් ගන්න පුළුවන් මොකද්ද මේ ආනාපාන සති භාවනාවට අයිති අරමුණ, මේ අරමුණ ගමන් කරන්නේ කොහොමද, මේ අරමුණේ ස්වභාවය මොකද්ද, මේ හැම දෙයක්ම නිවැරදි තේරුම් ගන්න පුළුවන්. හිතගෙන භාවනා කරනකොට සක්මනේදී සතපී භාවනා කරන විට මුල් අවස්ථාවේදී ආනාපාන සති භාවනාවෙන් අවබෝධයක් නැතුව කරන අවස්ථාවේදී තේරුම් ගන්න බැහැ. මුලින් ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ පළමුවෙන් වාඩි වෙන්න. වාඩි වෙන්නේ කොහොමද? නැවත පැහැදිලි කරනවා මේ වාඩි වීම ඉරියව්වේ වටිනාකමට. පල්ලංකම් ආභුජිත්වා උජුං කායං පනිදාය. පල්ලංකම් ආභුජිත්වා ඌර්බද්දාසනේ වාඩි වීම. ඌර්බද්දාසනේ කියලා කියන්නේ බද්ධ පරියන්කෙන් වාඩි වීම. දැන් මේක බද්ධ පරියන්ක හෝ වේවා අර්ධ පරියන්ක හෝ වේවා කෙසේ හෝ තම වාඩි වෙන්න ඕන. හැබැයි ඒ වාඩින් ඉරියව් වැඩකට වදිනවා. උජුං කායං පනිදාය. මේ උඩුකය ඍජුව තබා ගන්න ඕන. උඩුකය ඍජුව තබා ගන්න ඕන. ඇයි? උඩුකය ඍජුව තබා ගැනීමේදී මේ විශේෂයෙන් මතක තියාගන්න මේ ආනාපාන සති භාවනාව වැදගත් වෙනවා. උඩුකය ඍජුව තබා ගන්නට ඕන. දැන් තව දෙයක් තියෙනවා. දැන් නැවත පොඩ්ඩක් නැවත මුලින් මතක් කරන්න ඕන තව දෙයක්. දැන් මුලින් මම මතක් කරානේ ආරණ්‍ය ශුන්‍ය රුක්ඛ සේනාසනේ ශුන්‍යාකාරය කියලා එක. ඇයි බුදුරජාණන් වහන්සේ අපට මේ සේනාසන තුනක් ගැන දේශනා කරේ? ඒක හොඳ ප්‍රශ්නයක් අපට. තේරුම් ගන්න කරුණ. ඇයි අපට දේශනා කරේ? නැත්නම් දැන් තව අපට බුදුරජාණන් වහන්සේ තව තැන් අපට දේශනා කරන්නේ. ඇයි මේ ආරණ්‍යකුයි ගහක් මුලකට යන්නේ එහෙම නැත්නම් ශුන්‍යාකාරයට යන්නේ කියලා. දේශනා කරේ ඇයි? කරුණු තුනක් මත. එකක් තමයි උතුත්තයානුකූල. දැන් අපි දන්නවා ඍතු තුනක් තියෙනවා කියලානේ. හේමන්ත ඍතුව, ගිම්හාන ඍතුව, වස්සාන ඍතුව කියලා. මෙන්න මේ ඍතු තුන ගැන හිතලා ඍතු තුනට ගැලපෙන්නට මේ සේනාසන තුන දේශනා කරා. හරිද? ඒතකොට ඒක තෝරන මෙහෙමයි. දැන් ගිම්හාන ඍතුව. ගිම්හාන කියලා කියන්නේ මොන වගේ කාලයක්ද? ගිම්හාන කියලා කියන්නේ ගිම්හාන උෂ්ණ කාලය. ගිම්හාන කාලයද කියන ආරණ්‍යකින්ද කියලා භාවනා කරනවා. ඇයි? ආරණ්‍ය පරිසරය තුල අර උෂ්ණය පාලනය වීමක් වෙනවා. අන්න ගිම්හාන ඍතු කාලෙදී ආරණ්‍ය කියන භාවනා කරනවා. හේමන්ත ඍතුවේදී ගහක් මුල භාවනා කරනවා. වස්සාන ඍතුවේදී ශුන්‍යාකාරයක භාවනා කරනවා. අන්න බුදුරජාණන් මේ සේනාසන තුනක් දේශනා කරන එක කරුණක් මත මොකක්ද කරුණ? ඍතු වලට ගැලපෙන විදිහට. තව කරුණක් තමයි ධාතු ස්වභාවය ගැන. එතන ධාතු තුනක් ගැන. මොනවද ධාතු? දැන් අපේ ශරීරය ඇතුලේ තියෙන අභ්‍යන්තර
සෙම කිපීම සෙම ධාතු සෙම වාතය පිත. එතකොට මේ සෙමයි වාතයයි පිතයි කියන මේ තුන් දොස අපි හැමදාම එක සමවදී පවතින්නේ නැහැ. සමහරක් කාල සෙම වැඩි. සමහරක් කාල පිත වැඩි. සමහරක් කාල වාතය වැඩි නේ. එතකොට මෙන්න මේ අපේ ශරීරයේ තියෙන මේ දොස් තුන නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන අපිට ගැළපෙන තැනක් තෝරගන්න. දැන් පැහැදිලි කරන්නේ මොකොත් නෙමේ සෙම් අධිකන. ඒ සෙම් අධික කාලෙට ආරණ්‍යයෙන් භාවනා කරන්න. ගැළපෙන අර එතකොට තමන්ට ඒ භාවන ඒ තමන්ගේ සෙම පාලනය වෙනවා භාවන අරමුණ වැඩෙනවා. ඊළඟට පැහැදිලි කරන්නේ මේ පිත අධිකන ගහක් මුලකට යන්න භාවනා කරන්න. එතකොට පිත පාලනය වෙනවා භාවන අරමුණ වැඩෙනවා. වාතය අධික නම් ශුන්‍යාගාරයකට යන්න. විවේක ස්ථානයකට මේ ශාලාවකට විවේක තැනකට යන්න. ශුන්‍යාගාරයකට හිස් තැනකට. එතන ඉන්න භාවනා කරනකොට අර ඇතිවෙච්ච වාතය කිපුණු වාතයේ සංසිඳනවා භාවනා අරමුණ වැඩෙනවා. ඊළඟට පැහැදිලි කරනවා චරිතානුකූලයි. දැන් චරිත තුනක් ගැන ප්‍රධාන වශයෙන් අපි දැන් දන්නවා චරිත හයක් ගැනනේ. දැන් බුදුරජාණන් වහන්සේ කියන්නේ විසුද්ධි මාර්ගයේදී පැහැදිලි කරන චරිත හයක් ගැන. නමුත් බුදුරජාණන් වහන්සේ බොහෝ තැන්වල මේ චරිත ස්වභාවය දේශනා කරා. දැන් බලන්න මේකී සූත්‍රයේදී පැහැදිලි කරා අසුභ භාවනා භාවේතබ්බා රාගස්ස පහනායි. මේ රාගය අධික පුද්ගලයෙක් නම් මේ රාගය කියන එක අරමුණු වැඩි වෙනවා නම් මේ රාගය පාලනය කරගන්න අසුභ භාවනා වඩන්න කියනවා. ඊළඟට ආනාපාන සති භාවේතබ්බා විතක්කපච්චේදාය. විතර්ක චරිතයක් නම් ආනාපාන සති භාවනා වඩන්න කියන විතර්කේ සංසිතෝමන. යම් මෙත්තා භාවේතබ්බා ව්‍යාපාදස්ස පහනාය. මෛත්‍රී භාවනා වඩන්න කියනවා මේ ව්‍යාපාදي දුරු කරගන්න. දේශ චරිතයක් නම් ওই විදිහට ගත්තාම එක එක චරිත ලක්ෂණ අපි ළඟ තියෙනවානේ. ඉතින් අපි දන්නේ අපේ චරිතය මොකක්ද කියලානේ. නමුත් Taman තේරුම් ගන්න පුළුවන්. එතකොට මේ චරිතේ මෝහ දැන් මෝහ චරිතේ, ද්වේෂ චරිතේ, රාග චරිතේ අපි ප්‍රධාන වශයෙන් බෙදන්න පුළුවන් තුනකට. මොකද මේ කියන තුන අනිවාර්යෙන් අපේ ළඟ තියෙනවා. ඒ කියන්නේ දැන් සමහරක් වෙලාවට අපි විතරක චරිතයක් වුණත් මේ විතරක චරිතයේ මෝහය මිශ්‍ර වෙලා තියෙන්න පුළුවන්. එහෙනම් ද්වේෂය මිශ්‍ර වෙලා තියෙන්න පුළුවන්. රාගය මිශ්‍ර වෙලා තියෙන්න පුළුවන්. අනිවාර්යෙන් මේ රාග ද්වේෂ මෝහ කියන මේ තුන් දෙනා බැඳිලා තමයි හැම චරිතයක්ම තිබෙන්නේ. හැම චරිතයකම ස්වභාවය එහෙමයි. ඒක නිසා පැහැදිලි කරන්නේ මුකුත් නෙමෙයි මෝහ චරිතයක් නම් මෝහ චරිත ලක්ෂණ තියෙන පුද්ගලයා ආරණ්‍ය වල යන භාවනා කරන්න. ද්වේෂ චරිතය නම් අධික දේශන යන ගහක් මුලකට ගිල භාවනා කරන්න. රාග චරිත නම් ශුන්‍යාගාරය වෙන භාවනා කරන්න. දැන් කැලේකට ගිහලා භාවනා කරනකොට අර මෝහ චරිත ලක්ෂණේ පාලනය වෙනවා භාවනා ආරම්භ වෙනවා. ගහක් මුලකට ගිහලා භාවනා කරනකොට ද්වේෂ චරිත ලක්ෂණේ මර්ධනය වෙනවා. ද්වේෂයේ භාවනා ආරම්භ වෙනවා. ශුන්‍යාගාරික භාවනා කරනකොට රාගයේ මර්ධනය වෙනවා. භාවනා ආරම්භ වෙනවා. දැන් තේරුණාද කියන්නේ? ඇයි බුදුරජාණන් වහන්සේ අපට සේනාසන තුනක් දේශනා කරේ කියන එක අපි තේරුම් ගන්න ඕනේ දැන් නේ. මේකේ ලොකු අර්ථයක් අපට තිබුණා. මොකද අපට මේ ගැළපෙන ස්වභාවය මේ දේශනා කරලා තියෙන්නේ. නැවත දැන් මේ තව පුංචි උපදේශයක් මතක් කරන්නට ඕනේ මේ චරිතය තෝරගන්න හැටි. දැන් මෙතනදී අපි තව හොඳ අවස්ථාවක් අපිට තේරුම් ගන්නට දැන් වාඩි වෙන්න කියලා කියවන්ද? වාඩි වෙන භාවනා අරමුණට යන්න කලින් අපේ චරිතය අපි තේරුම් ගන්න ඕනේ. කොහොමද අපි චරිතය අපි හඳුනාගන්නේ? Tamanට පුළුවන් කරගන්න මේක. දැන් බුද්ධ කාලේ නම් ලෞතර බුදුරජාණන් වහන්සේට පුළුවන් හැම කෙනෙකුම චරිතයක් හඳුනගන්නනේ. දැන් අපිට ඒක ඒ බව පැහැදිලි මේ සූත්‍ර දේශනාවන් කියවනකොට එක එක පුද්ගලයන්ගේ චරිත ලක්ෂණ බලලා බුදුරජාණන් වහන්සේ ගැළපෙන ධර්ම දේශනාවක් කළා. ඒ දේශනාව කියලා රේයත්තු ඒ අවශ්‍ය ලෝකෝත්තර භූමියටපත් වුණා. නමුත් අපිට හිතෙන ඇයි අද ඇයි අපිට මේ කාලේ හැටියට ඒ தත්ත්වෙන්ටපත් වෙන්න බැරි කියලා අපිට එකපැත්තෙන් සංවේගයක් ඇති වෙනවා. ඒකේ හේතුව මෙහෙමයි අපි දන්නේ නැහැ අපේ චරිත ස්වභාවය. අපි දන්නේ නැහැ අපි සසර පුරුදු කරලා තියෙන මොනවද? මොනවද පුරුදු කරගෙන ගුණධර්ම මොනවද පුරුදු කරගෙන අගුණ? අපි දන්නේ නැහැ.
ඉතින් අපේ චරිත ස්වභාවය අපි දන්නේ නැහැ කියලා කියන අපේ ලෙඩේ අපි හඳුනගන්නේ නැහැ කියන එක. අපේ අසනීප අපේ ලෙඩේ අපි හඳුනා ගන්නවා නම් අපි දන්නවා ගැළපෙන බෙහෙතනේ. නමුත් අපි ලෙඩේ හඳුනා ගන්න නැතුව අපි හැම බෙහෙතක්ම දෙන්න හදනවා මේකට. සමහරක් කාලෙක එක භාවනා ක්‍රම වල සමහරක් කාලෙක ගුරුවරු පස්සේ අපි යනවා. එක එක කොහෙද මේ භාවනා ක්‍රමයක් ගන්නන්නේ කොහෙද භාවනා පන්තියක් තියෙන්නේ කොහෙද භාවනා රසගහනක් තියෙන්නේ කොහෙද භාවනා ගුරුවරයෙක් ඉන්නේ අපි ඒ හැම තැනකටම හමාගෙන යනවා. එයි අපේ ලෙඩේ අපි හඳුනාගන්නේ නැහැ. අපි දන්නේ නැහැ ලෙඩේ මොකක්ද කියලා. අනේ මගේ ලෙඩේ හොඳ වෙන්න බෙහෙතක් එහෙන් හරි හම්බ වේද කියලා මේ ගමන් කරන්නේ. ඉතින් ඒ කියන්නේ අපේ චරිතය අපි හඳුනා ගන්න ඕනේ ඉස්සරහට. චරිතය හඳුනා ගන්න නම් තමන් වාඩි වෙලා විනාඩි කිහිපයක් තමන්ගේ හිත දිහා තමන් බලාගෙන ඉන්න. කිසියම් අරමුණක් තමන් ගන්න එපා හිතට. තමන් අලුතෙන් අරමුණක් දෙන්න එපා. ඉබේම මේ හිතට දුවන්න දෙන්න. ඉබේම තමන් හිත දිහා බලාගෙන ඉන්න විතරයි. හිත දිහා බලාගෙන ඉන්නකොට මේ හිත නොඑක් අරමුණු ගන්නවා. අරමුණු ගන්නවා. හිතේ ස්වභාවය ඒකනේ. මොකද හිත කියන එක අරමුණක් නැතුව හිතක් වැඩ කරන්නේ නැහැ. අරමුණකින් තොරව හිතක් පහළ වෙන්නේ නැහැ. හැම වෙලේම හිතක් උපදින්නේ, හිතක් පවතින්නේ, හිතක් භංග වෙන්නේ අරමුණක් එක්කමයි. විනාඩි 5ක් 10ක් බලාගෙන ඉඳලා නැගිටලා ආපස්සට මෙනෙහි කරන්න. මොන වගේ අරමුණද වැඩි වුනේ? වැඩිපුර පහළුනේ රාග අරමුණද, ද්වේෂ අරමුණද, මෝහ අරමුණද, විතර්ක අරමුණද, ශ්‍රද්ධා අරමුණද, බුද්ධි අරමුණද මෙනෙහි කරන්න. ලකුණු කරගන්න. නැවතත් ආයෙ විනාඩි 10ක් විතර ඉන්නවා. ඔය විදිහට දවසක් දෙකක් හොඳට හිතගෙන අවධානයෙන් ඉන්නකොට ඒක එක්තරා චිත්තානුපස්සනාවක්. හිත දිහා බලාගෙන ඉන්නකොට අපට තේරෙන අපේ චරිත ලක්ෂණ. අන්න අපි අනුමානයෙන් තේරුම් ගන්නවා මේ වැඩිපුරම පහළ වෙච්ච සිතිවිලි අනුව මගේ චරිතය රාගයට බරයි. මගේ චරිතය ද්වේෂයට බරයි. මගේ චරිතය මෝහයට බරයි. මගේ චරිතය විතරකයට බරයි. මගේ චරිතය ශ්‍රද්ධාවට බරයි. මගේ චරිතය බුද්ධියට බරයි. අර චරිත ලක්ෂණ හඳුනා ගන්නවා අපිට. ඒ චරිත ලක්ෂණ හඳුනාගත්තට පස්සේ අපට හරිම ලේසි මේ භාවනා ක්‍රමය නැත්නම් භාවනා මාර්ගයේ පිවිසෙන්න. ඒකත් අපට එක්තරා ලොකු ශක්තියක් වෙනවා. ඒක ක්‍රමයකින්. මොකද අද කාලේ අපිට කෙනෙක් අපේ හිත බලලා කියලා දෙන්න කෙනෙක් නැති නිසා. Taman හරි මේක යම් තරමක් දුරට හෝ වඩා ගන්න පුළුවන්, බලා ගන්න පුළුවන්. ඊට පස්සේ දැන් මේ නිසීදති කියන එකෙන් දැන් පැහැදිලි කරන්නේ වාඩි වෙලා භාවනා කරන එක මම කිව්වනේ. ඒකේ ප්‍රධාන කරුණක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි හිතගෙන ඇවිද නිදාගෙන භාවනා කරනකොට හිතලා බලන්න ඇවිදගෙන භාවනා කරනකොට අරමුණු වැඩි. නිකන් අපි පුළුවන් දෙන කය සැහැල්ලු කරන විතරයි අරමුණ නිකන් කය සැහැල්ලුවෙන් ගමන් කරනවා. නමුත් අර එක අරමුණේ හිත තියාගන්න අමාරුයි. හිතගෙන භාවනා කරනකොට කය හරියට පිහිටන්නේ නැති නිසා එහෙට මෙහෙට කය පැද්දෙන්න පුළුවන්. නිසි ආකාරයෙන් කය පිහිටන්නේ නැහැ. නිදාගෙන භාවනා කරන්න ගත්තොත් ඉක්මනින්ම තීන මිද්දේ වෙන රක්ෂණ අපි යටපත් වෙන්න පුළුවන්. ඒක නිසා පැහැදිලි කරන්නේ මේ වාඩි වෙන්න කියලා කියන්නේ අලීන උද්දච්ච. අලීන කියලා කියන්නේ කම්මැලිකම, උදාසීනත්වය. අපේ මේ සිතේ චෛතසිකයන්ගේ තියෙන උදාසීනත්වය, කම්මැලිකම කියලා එකක් තියෙනවා. ඊළඟට උද්දච්ච ස්වභාවය. උද්දච්ච කියලා කියන්නේ හිතේ විසිරුණු ගතිය. මෙන්න මේ කම්මැලිකමයි උදාසීනකමයි උද්දච්චය කියන එක පාලනය කරන්න පුළුවන්, මර්ධනය කරන්න පුළුවන් වාඩිලා භාවනා කරන විතරයි. තමන් අත්දැකීමෙන් බලන්න. තමන් හිතගෙන සක්මන් කරමින් නිදාගෙන වරණ ඉරියව් තුනට වඩා වාඩිලා භාවනා කරනකොට මේ කම්මැලිකම උදාසීනක ඉක්මනින් ගලවන්න පුළුවන්. වීදිකෙන් ගන්න පුළුවන් හොඳට. ඒ වගේ උද්දච්ච සිතේ විසිරුණු ගතිය සම්පූර්ණයෙන් හිත හොඳට තැම්පත් කරන හරිය ලේසි. දැන් ඇවිදිනකොට අපේ මේ අතපය වෙනස් වෙනවානේ. අතපය වෙනස් වීමෙන් මොකද වෙන්නේ? අරමුණු එනවා වැඩි. මොකද මේ ඔක්කොම විවෘතයිනේ. ඇස, කන, නාසය, දිව, ශරීරය මේ අරමුණු වෙන දොරට ඔක්කොම විවෘතයිනේ. විවෘත කරගෙන යන්නේ අපි ඇවිදින්නේ. ඇවිදිනකොට එක එක සත්තු, එක එක රූප අපට දකින්න පුළුවන්. ඒ දකිනකොට අපේ හිත වෙනස් වෙනවා. එක එක ශබ්ද ඇහෙනකොට හිත වෙනස් වෙනවා. එක එක ගඳ සුවඳ එනකොට හිත වෙනස් වෙනවා. එක එක ස්පර්ශ වෙනස් වෙනකොට මේ ඇවිදින ගල් ඇනෙනවා, සමහර හැප්පෙනවා, හිත වෙනස් වෙනවානේ.
හිටගෙන වරද්දී එහෙමයි. නිදාගෙන වරද්දිත් එහෙමයි. නමුත් දැන් වාඩි වෙලා භාවනා කරන මොකද වෙන්නේ? අපි පුළුවන් තරම් මහන්සි ගන්න මේ දොරටු පහක්ම වහගන්නනේ. දැන් අර පෝටිල කියලා කතාවක් තියෙන බුද්ධ දේශනාවේ හිටිය බුදුරජාණන් වහන්සේ කාලේ වැඩිහිට පෝටිල කියලා ස්වාමීන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ මේ ත්‍රිපිටක ධාරි මහා දැනුගත් සම්භාවනීය උතුමෙක්. හැබැයි උන්වහන්සේට මේ භාවනා රසය තාම ලැබිලා නැහැ. මේ භාවනා අරමුණක් උනස් ත්‍රිපිටකයෙන් දාන කතා කරන භාවනාව. නමුත් මේ ප්‍රායෝගිකව භාවනා අරමුණකට කොහොමද හිත ගන්නෙ? ඒ අරමුණ තුළ කොහොමද හිත පිහිටුවා ගන්නෙ? ඒ අරමුණ තුළ කොහොමද හිතේ සමාධි හදාගන්නේ? ඒකෙන් ධ්‍යානයක් වඩපත් කරගන්නේ කොහොමද? විදර්ශනා ඥානයක් පහළ කරගන්නේ කොහොමද? මාර්ගඵලයේ හිත අරගන්නේ කොහොමද කියලා උන්වහන්සේ දන්නේ නැහැ. ප්‍රායෝගිකව අත්දැකීමේ කියන්න දන්නේ නැහැ. ඉතින් දවසක් එන උන්වහන්සේ බුදුරජාණන් වන්දනා කරනවා. ඒලා බුදුරජාණන් පැහැදිලිව තුච්ච පෝටිල කියලා. හිස් පුරුෂය, හිස් පෝටිල කියලා කියන්නේ. ඇයි? බුදුරජාණන් මෙතනදී ත්‍රිපිටක ධර්මයෙන් දැනුගත්කමක් තියෙනවා. ඒක ඇත්ත. හිස් පෝටිල කියලා කිව්වේ ධ්‍යාන, සමාධි, සමාපatti, අභිඥා, විපස්සනා ඥාන මාර්ගඵල. මේ කියන උත්තරී මනුස්ස ධර්මයෙන් හිස් පුද්ගලෙ. හිස් වෙච්ච කෙනෙක්. ඒකයි තුච්ච පොඩ කියලා කතා කරේ. ඉතින් ඒ වෙලාවේ මේ ස්වාමීන් වහන්සේ එතුණ ලොකු සංවේගයක්. මම කොච්චර මේ ත්‍රිපිටකය දැනුගත් වුණත් මගේ ළඟ මේ කියන ගුණධර්ම නැති නිසානේ බුදුරජාණන් මට හිස් පුරුෂයා කියලා කතා කරේ කියලා. ඒ සංවේගයත් එක්ක හැබැයි උන්වහන්සේට තුර මාන්නය වැඩි. මාන්නේ තියෙන තාක්කල් මේ භාවනා අරමුණ දියුණු කරන්න බෑ. මොකද ගුරුවරයාට අවනත වෙන්නේ නැහැ. භාවනා උපදේශයට ගරු කරන්නේ නැහැ. මාන්නේ හැම වෙලේම හිතන්නේ ගුරුවරයා කියන දෙයට නෑ. ඕක ත්‍රිපිටකෙ මෙහෙමයි කියන්නේ. මම ඊට වඩා හොඳට දන්නවා. අන්න එහෙම මාන්නේ. ඒක නිසා උන්වහන්සේ දැන් මේ භාවනා ගුරුවරයෙක් හොයාගෙන රහතන් වහන්සේලාගේ වැඩි රහතන් වහන්සේලා එක්ක පිළිවෙලින් අහගෙන ඉනවා. හැම ගුරුවරයෙක්ම උපදේශ දෙන්නේ නැහැ. අහවලා ගාවට යන්න. අහවලා ගාවට යන්න කියන යොමු කරන විතර. එන්නේ මාන්නේ මර්ධනය කරන්න ඕන නිසා. අවසානයේ උන්වහන්සේනවා හත් හැවිරිදි රහතන් වහන්සේ නමක් වුණා. කුඩා රහතන් වහන්සේ අවුරුදු 7යි. උන්වහන්සේ ළඟට ඔක්කුටිකින් වාඩි වෙලා කියනවා මට භාවනා උපදෙසක් දෙන්න කියනවා. භාවනා බාන කොච්චර ත්‍රිපිටකේ දනු කරගත්තත් භාවනා අරමුණක් තමයි දාගන්න බැරි කෙනනේ. භාවනා උපදෙසක් දෙන්න කියනවා. ඒ වෙලාවේ දැන් රහතන් වහන්සේ රහත් ගුණේ තියෙනවා නමුත් ත්‍රිපිටක දැනුමක් නැහැ. තියෙනවා තරණතුනේ මුදු සිව්පිලිසිඹියා ඥානලාභිනා තියෙනවානේ. නමුත් අර ත්‍රිපිටක ධාරි වැඩිහිටි ලොකු ස්වාමීන් වහන්සේ කෙනෙක්නේ. එතකොට රහතන් වහන්සේ හිතන මගේ වචනේ පිළිගන්නේද කියලා මේ උපදේශක් දෙන්න බලන අවනත බව තේරුණා. ඒ වෙලාව උපදේශයක් දෙන පොඩි උපදේශය දෙන්නේ. තුඹසක් තියෙන සිදුරු 6ක් තියෙන මේ තුඹසල රිංග ගන්න තලකොයි. අපිට දැන් මේ තලකොයි අල්ල ගන්න ඕන. මොකක්ද අපි කරන්න ඕන කියලා. ඒක උන්වහන්සේ කෙලින්ම කියන සිදුරු 5ක් වහලා ඒක සිදුරක් දිහා බලා හිටපොම තලකොයි එළියේ. එහෙනම් තේරුම් ගන්න අපටත් මේ අරමුණු ගලාගෙන යන දොරටු 6ක් තියෙනවා. අපි අරමුණු ගන්න දොරටු 6ක් තියෙනවා. ඇස, කන, නාසය, දිව, ශරීරය සහ හදවත. මේ දොරටු වලින් අරමුණු එනවා නම් අපට ඕනකම තියෙන්නේ භාවනා අරමුණ දියුණු කරන්න නම් දොරටු 5ක් වහන්න. ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ දොරටු 5 වහගෙන හිත දිහා විතර බලාගෙන ඉන්න. එතකොට මේ භාවනාව වැඩෙන්නේ කියනවා. එහෙනම් තේරුම් ගන්නට නිසීදති කියන එකේ අදහස වාඩි වෙලා භාවනා කරනකොටයි අපිට මේ දොරටු 5 වහන්න පුළුවන්. නිවැරදිව මේ දොරටු 5 වහ ගන්න පුළුවන්, හරියටම වහ ගන්න පුළුවන් වාඩිලා භාවනා කරන විතරයි. ඒකයි බුදුරජාණන් මුලින් පැහැදිලි කරන්නේ වාඩි වෙන්න කියන භාවනාවට. එතකොට භාවනාවට වාඩි වෙලා තමයි එන වාඩි ඉරියව් පැහැදිලි කරේ බද්ධ පරියන්කෙන් වාඩි වෙන්න උඩුකය කෙලින් තියාගන්න. මේක ආනාපාන සති භාවනා දුන්න උපදේශක් නේ. ඇයි උඩුකය කෙලින් තියාගන්නේ? උඩුකය කෙලින් තියාගැනීමේ ආනිසංස 4ක් තියෙනවා. හොඳට මතක තියාගන්න. ආනිසංස 4ක් තියෙනවා. වේදනා න උප්පජ්ජಂತಿ. මේ කායික වේදනා උපදින්නේ නැහැ. කය උඩුකය කෙලින් තියාගෙන වාඩි වෙනකොට මේ කායික වේදනාව උපදින්නේ නැහැ. වේදනා න උප්පජ්ජති. වේදනා උපදින්නේ නැහැ. ඊළඟට පැහැදිලි කරන්නේ චිත්තං ඒකග්ගං හෝති. ඉක්මනින්ම මේ සිත සමාධිගත වෙනවා.
කය කෙලින් තියෙනකොට උඩුකය කෙලින් තියෙනකොට මේ බෙල්ල කෙලින් තියෙනකොට තමයි මේ හුස්ම රැල්ලට කිසි බාධාවක් නැතුව හුස්ම රැල්ල ගමන් කරන්න පහසුයි. අපි දැන් මෙහෙම බෙල්ල නැමෙනකොට මෙහෙම නැමෙනකොට හුස්ම රැල්ල ගන්නට ගමන් කරන්න බෑ. කය කෙලින් නෑ ඍජු නෑනේ හිස. එතන උඩුකය කෙලින් තියෙනකොට හුස්ම රැල්ලට පහසුවෙන්ම ඉහළට ගමන් කරන්න පහසුව තියෙනවානේ. කිසි බාධාවක් නෑ. අන්න බලන්න කය උඩුකය කෙලින් තියාගෙන වාඩි වෙනකොට තමයි අපට මේ ඉක්මනින්ම හිත සමාධිගත කරගන්න පහසුව ලැබෙන්නේ. මොන දෙවෙනි ආනිසංසය. තුන්වෙනි ආනිසංසය පැහැදිලි කරන්නේ කම්මට්ඨානන්න පතති. භාවනා කර්මස්ථානේ ඉදමඩ වැටෙන්නේ නැහැ. අමතක වෙන්නේ නැහැ. දැන් අපි කොන්ද කෙලින් නැතුව එහෙට මෙහෙට වෙනකොට අපේ අරමුණ හිත වෙනස් වෙනවනේ. හිත වෙනස් වීමත් භාවනා අරමුණ වෙනස් වෙනවනේ. එක දිගට අරමුණේ පිහිටන්නේ නැහැ. ඇයි? හුස්ම රැල්ල වෙනස් වෙනවා. අපි දැන් කියන්නේ සමහරක් යෝගාවචරයෝ කියනවානේ දැන් භාවනා කරනකොට මේ හුස්ම රැල්ල නිතර වෙනස් වෙනවා කියලා. ඈ සමහරක් ඒවා හුස්ම රැල්ල තේරෙන්නේ යන මාර්ගයෙන් යන. පස්සේ ආ ටිකවල තේරෙනවා. ඊළඟට මේක මේ කොයි නාස්පුඩුවෙන්ද යන්නේ අපිට තේරෙන්නේ නැහැ. ඒකේ හේතු එකක් තව කරුණු තියෙනවා. ප්‍රධාන කාරණාවක් තමයි කොන්ද කෙලින් නැති එක. කොන්ද ඍජු නැහැ, හිස කෙලින් නැහැ. උඩුකය කෙලින් නැතිවීම නිසා මේ හුස්ම රැල්ල හරියට ගමන් කරන මාර්ගය වෙනස් වෙලා. කෙලින් තියෙන හුස්ම රැල්ල වෙලාවට ගමන් කරනවානේ. හුස්ම රැල්ල හරියට ගමන් කරනවා නම් අර ඒ භාවනා කර්මස්ථාන වෙනස් වෙන්නේ නැහැ. ඒක හොඳට හිත පිටව ගන්න පුළුවන්. ඔන්න තුන්වෙනි ආනිසංස කර්මස්ථානයේ ඔබට වැටෙන්නේ. ඊළඟ කරුණ කියනවා වුද්ධින් වේපුල්ලං උපගච්ඡanti. ඒ කියන්නේ දවසින් දවස මොහොතින් මොහොත භාවනාවේ දියුණුවක්මයි ලැබෙන්නේ. විපුල භාවයෙන්මපත් වෙන්නේ. ඇයි? දැන් අපි දන්නවා දැන් උඩුකය කෙලින් තියාගෙන ඉනකොට වේදනාව නැති වෙනකොට ඇඟි. ශරීරයේ වේදනාව දුරු වෙනකොට ඊට පස්සේ හිත හොඳට සමාධිගත වෙනකොට භාවනා කර්මස්ථානයේ බිම වැටෙන්නේ නැති වෙනකොට මොකද වෙන්නේ? මොහොතින් මොහොත මේ භාවනා කර්මස්ථානයේ දියුණුවට පටන් ගන්නවා. එහෙනම් මේ ආනිසංස හතරම අපට ලැබෙන්නේ කොහෙන්ද? මොකක් නිසාද? උඩුකය කෙලින් තියාගෙන වාඩි වීම. එහෙනම් හොඳට මතක තියාගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ මේ නිසීදති වාඩි වෙන්න කියලා කොමුලින් භාවනාවට අනිත්‍ය දියවුනට වඩා ගරුත්වයක් දුන්නේ වාඩිලා කරන භාවනාවට. වාඩි වෙන්න කියව බද්ද පරියන්කින් ඒක උඩුකය කෙලින් තියාගන්න කිව්වා. කුමක් සඳහාද? එහෙම කිව්වේ මෙන්න මේ කියන ආනිසංස හතරක් නෙමෙයි. එහෙනම් Tamanට දැන් දන්නවා භාවනාවට වාඩි වෙනකොට මේ කායික වේදනාව කියන එක ඇති වෙනවා. නමුත් වේදනාව පාලනය කරගන්න පුළුවන්. වේදනාව ඇති වෙනවා කියලා කියන්නේ භාවනා සිත සමාධිගත වෙන්නේ නැහැ. හිත සමාධිගත වෙන්නේ නැහැ කියලා කියන්නේ භාවනා කර්මස්ථානයේ වෙනස් වෙනවා කියන්නේ. කර්මස්ථාන වෙනස් වෙනවා කියලා කියන්නේ භාවනාවේ දියුණුව නැහැ. එතකොට මේ හතරම ප්‍රධාන කර්ම හතරක්. මේ හතරම අපිට දියුණු කරගන්න පුළුවන් උඩුකය කෙලින් තියාගෙන වාඩි වෙනකොට. පැහැදිලි? ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන බොහෝම වැදගත් තැන. පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. දැන් මේ පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන අදහස ආරම්මන පරිග්‍රහණ උපාය. භාවනා අරමුණ පරිහරණය කර යුතු මාර්ගය ගැන. පරිහරණය කර යුතු උපාය ක්‍රමය ගැන පැහැදිලි කරන්න. දැන් මේ ප්‍රශ්නය ගැන මට ගැටලු ගොඩක් ඉස්සර තිබුණා. කියන අපි ඉගෙන ගන්න කාලේ අපි ගුරුවරුන්ගෙන් අහලා තියෙනවා. නමුත් අපට හරි උපදේශක් ලැබිලා තිබුණේ නැහැ. එක එක කතන්දර තමයි අපට කියලා දුන්නේ. නමුත් අපි ඉතින් මේ මාර්ගය ගමන් කරන ගමන් මේ ත්‍රිපිටක පෙළාටුවා ටීකා එක්ක අපි කරුණු හොයනකොට මේ සම්බන්ධව ඉතාමත්ම නිවැරදි. තාම පිරිසුදු අර්ථයක් අපට දකින්න ලැබෙනවා. මේ පරිමුඛං සතින් උපට්ඨපෙත්ව. මේක වැදගත්. දැන් මේ පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන එක දන්නේ නැත්නම් තේරුමක් නැත්නම් යාර ආනාපානසති භාවනාව වඩන්න බෑ. දැන් මේ පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන වචනය අදාළ අට කතාව. මේ අට කතාවේ පැහැදිලි කරන එක අට කතාවන අට කතා කීපයකින් පැහැදිලි කරන වචනයක් තමයි තේරුමක් තමයි කම්මට්ඨානාභි මුඛං සතින් තපයත්වා මුඛ සමීපේ කତ୍වාති අත්තු. තේරුම් දෙකක් දෙනවා. මේ පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන තේරුම් දෙකක් දෙන අට කතාවේ
කම්මට්ඨානාවිමුඛං සතින් තපයित्वा. කර්මස්ථානයට අභිමුඛව සිත පිහිටුවාගෙන. දැන් භාවනා කර්මස්ථානයට අභිමුඛව ඉදිරියෙන් හිත පිහිටුවාගෙන. දැන් කර්මස්ථානේ මොකක්ද අපි හුස්ම රැල්ලනේ. මේ හුස්ම රැල්ල ඉහළට පහළට ගමන් කරන කපි කර්මස්ථානය. එහෙනම් මේ කර්මස්ථානයේ අභිමුඛව කර්මස්ථානයේ ඉදිරියෙන් මේ මාර්ගය තුල හිත පිහිටුවා ගැනීම තමයි එක තේරුම. දැන් පැහැදිලිද? ඊළඟ මුඛ සමීපේ කත්වා. මුඛ සමීපේ කත්වා කියනකොට අපි දන්න මුඛ සමීපේ කියලා කියන්නේ මේ මුඛය දැන් මුඛයට කියලා කියන්නේ සමීපාරති. මේ නාසයටයි මේ උඩුතොලට අතරතුර මේ සමීප සිට පිහිටුවාගෙන කියන එක. නේ? කියන්නේ අඛණ්ඩව සිත නිවැරදිව අඛණ්ඩව. කියන්නේ එහෙට මෙහෙට වෙනස් කරගන්න නැතුව අරමුණ එක දිගටම හිත පිහිටුවා ගන්න ඕනේ මේ නාසය අග. මුඛ සමීප කියලා කියන්නේ ඒක. නමුත් මේ කියන කතාව, මේ කියන විස්තරය බුදුරජාණන් වහන්සේ කෙනෙක් පෙර දේශනා කරනවා. විභංග ප්‍රකරණයේදී. විභංග ප්‍රකරණයේදී පැහැදිලි කරන දේශනාවේ අයං සති උපට්ඨිතා හෝති සුපට්ඨිතා නාසිකග්ගේවා මුඛ නිමිත්තේවා තේන උච්චති පරිමුඛං සතින් උපට්ඨිතෝ. මේ සිහිය අයං සති මේ සිහිය පිහිටියේ වෙයි මනාව පිහිටියේ වෙයි. කොහෙද? මේ කෙනෙක් සිහිය පිහිටුවා ගන්නවා මනාව පිහිටුවා ගන්නවා කොහෙද තියාගන්නේ කියනවා නම් දේශනා කරන්නේ නාසිකාග්ගේවා මුඛ නිමිත්තේවා. නාසිකාග්ගේ නාසිකාග එහෙනම් පරිමුඛ සතින් උපට්ඨපෙත්වාගෙන් කරේ තේරුම මොකක්ද එන මේ නාසිකා අග සිහිය පිහිටුවා ගැනීම. ඊළඟ මුඛ නිමිත්තේවා කියන එක අදහස පැහැදිලි කරන මුඛ නිමිත්ත කියලා කියන්නේ උත්තර ඔට්ටස්ස වේමජ්ජ පදේසෝ මේ උඩුතොලේ මැද හොඳට මතක තියාගන්න. උඩුතොලේ මැද සිහිය පිහිටුවා ගන්න. ඒක තේරුම. නාසිකා අග සිහිය පිහිටුවා ගන්න පුළුවන්. උඩුතොලේ මැද සිහිය පිහිටුවා ගන්න පුළුවන්. ඊට පස්සේ පැහැදිලි කරනවා යත් නාසික වාතෝ පටිහඤ්ඤති. යම් තැනකද මේ හුස්ම රැල්ල වදින්නේ එතන හිත පිහිටුවා ගන්න කියනවා. දැන් අපිට කරුණු කීපයක් කියලා මේ මුඛ නිමිතරනේ. පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන එක කියනවා කර්මස්ථානයේට අභිමුඛව සිහිය පිහිටුවා ගන්න කියනවා. ඊට පස්සේ පැහැදිලි කරන නැවත නාසික අග සිහිය පිහිටුවා ගන්න කියනවා. නැවතත් කියනවා උඩුතොලේ මැද හිත තියාගන්න කියනවා. සිහිය පිහිටුවා ගන්න කියනවා. තව තැනක් කියන අපිට හුස්ම රැල්ල යම් තැනකද වදින්නේ එතන හිත තියාගන්න කියනවා. එහෙනම් මේ කියන ඔක්කොම එකම අවස්ථාව. දැන් මේ හුස්ම රැල්ල වදින තුනක් තියෙනවා. එක එක බුද්ධිලගේ ශරීරය හොඳට මතක තියාගන්න. සමහරක් අයගේ ශරීරය උසයි නම් ඒ ඇත්තට මේ නාසිකාවට කිසිම පැකිලීමක් නැතුව හුස්ම රැල්ල වදිනවා. සමහරක් අයගේ ශරීරේ කොටයි නම් සාපේක්ෂව ඒ ඇත්ත හුස්ම රැල්ල වදින්නේ මේ උඩුතොලේ මැද. සමහරක් අයගේ ශරීරේ මධ්‍යම ප්‍රමාණය නම් මේ නාසිකාවටයි උඩුතොලටයි මැද හුස්ම රැල්ල වදිනවා. එහෙම තමයි සාමාන්‍යයෙන් ඔය අත්දැකීම නිසා සමහරක් ආචාර්යන් වහන්සේ සමහරක් ටීකාවල පැහැදිලි කරන කතාව. නමුත් දැන් අපට ඒ කිසි ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ. අපි තේරුම් ගන්නට ඕන මොකුත් නෙවෙයි. මේ යම් කිසි යෝගාවචරයේ ආනාපාන සති භාවනාව වඩන්න සූදානම් වෙනවා නම් පළමුවෙන්ම නාසික ආගසිය පිහිටුවා ගන්නවා ටික වෙලාවක්. මේ හුස්ම රැල්ල ඉහළට පහළට යන ස්වභාවය ගැන වටහා ගන්නවා. ඊට පස්සේ ටික වෙලාවක් විනාඩි 5ක් 10ක් 15ක් ඒ තුල සිහිය පිහිටුවාගෙන ඉන්න විට මේ හුස්ම රැල්ල වදින තැනක් අපට තේරෙනවා. මෙන්න මේ වදින තැන සිහිය පිහිටුවා ගැනීම තමයි පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන්නේ. එහෙනම් මේ වෙන කොහෙවත් නෙමෙයි. දැන් පැහැදිලිද කියන පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන්නේ. එතකොට මෙන්න මේ පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන එක තමයි බුදුරජාණන් වහන්සේ බොහෝ තැන්වල අපට මේ පැහැදිලිව දේශනා කරලා තියෙන්නේ. නැවතත් පටිසම්භිදා මග්ග පාළියේදී සාරිපුත්‍ර මහරහතන් වහන්සේ මේක තව පොඩ්ඩක් වෙනස් ක්‍රමයකට පැහැදිලි කරනවා. ඒකත් අපට ලොකු අර්ථයක්. පරීති පරිග්‍රහට්ටෝ
මුකන්ති නියානට්ඨෝ සතින්ති උපට්ඨානට්ඨෝ අර්ථ තුනක් දෙනවා මෙතන. පරි කියලා කියන්නේ පරිග්‍රහණ අර්ථය. මුඛං කියලා කියන්නේ නියානාර්ථය, පමුණුවනාර්ථය, ගෙනයනාර්ථය. උපට්ඨපේ මේ සති කියලා කියන්නේ උපට්ඨානාර්ථය. පිහිටුවා ගැනීම අර්ථය. දැන් මේක පැහැදිලි කර තේන උච්චති පරිමුඛං සති උපට්ඨපේත්වා. ඒක නිසා කියන පරිමුඛං සති උපට්ඨපේත්වා කියන පටිසම්භිදා මග්ග පාළියේදී සරියුත් මහ රහතන් වහන්සේ පැහැදිලි කරනවා. නමුත් මේක දැන් නැවතත් එක අපි දැන් තෝරගන්නවා නම් වචන ටික පරි කියලා කියන්නේ සාමාන්‍ය සමීපාර්ථය. යම් දැන් උදාහරණයක් අපි ගත්තම දැන් පරිසමන්තතෝ. දැන් අපි දැන් පිරිත කියලා කියන්නේ පරිසමන්තතෝ තායිති රක්කතීති පරිත්තං. හාත්පසින්ම තමන්ගේ මේ ජීවිත හාත්පසින්ම ආරක්ෂාව සලසන නිසා පිරිත කියලා කියන්නේ. ඒක පරිගණේ අදහස් මේ වටේට සමීපව හාත්පස කියන එකයි. එතන මෙතන පරි කියලා කියන්නේ එහෙනම් පරිග්‍රහණාර්ථය හාත්පස සමීප. පැහැදිලි කරන්න ගන්නවා නම් මේ හුස්ම රැල්ල වදින සමීපයෙහි. හුස්ම රැල්ල වදින සමීපයෙහි සිත පිහිටුවාගෙන මනාව ඉන්ද්‍රිය দমনය ඉන්ද්‍රිය පාලනය කිරීම. දැන් බලන්න අපි දැන් හිත හුස්ම රැල්ල වදින තැන හුස්ම රැල්ල වදින ඒ සමීපයෙහි හිත පිහිටුවා ගන්නකොට මොකද වෙන්නේ? ඉබේම අපි ඉන්ද්‍රිය দমনයක් වෙනවානේ. ඇයි මේ හිත තුවන්නේ? හිත මේ ඇහැටවත්, හිත කනටවත්, හිත නාසයටවත්, හිත දිවටවත්, හිත ශරීරයේ ස්පර්ශයටවත් මේ වෙන කිසිම අරමුණක් හිත දුවන්නේ නැහැනේ. එතකොට දැන් ඉබේම හිත දැන් මේ හුස්ම රැල්ල වදින තැනට හිත පිහිටුවා ගන්නකොට මේ සම්පූර්ණයෙන්ම මේක සංසිඳලා මේක බොහෝම සාන්ත වෙලා අපේ මේ මුළු ශරීරයේම දැන් අපේ ශරීරයක් තියෙන බව ඇත්ත. නමුත් වාඩිලා ඉන්න ඉරියව් අපව ඇත්ත. මේ හැම දෙයක්ම සැහැල්ලු වෙලා හිත මෙතනට එනකොට මෙතන විතර හිත පවතින්නේ. ඒතර මෙතන විතර අපේ අරමුණ. මේ හැම දෙයක්ම මොකද වෙන්නේ අපට? අමතක නෑ. මේ හැම දෙයක්ම අපට දැන් සාමාන්‍යයෙන් අපේ ජීවිතේ ගත්තාම අපේ ශරීරي බරක් අපට තේරෙනවා. අපේ ශරීරය රළු බවක් අපට තේරෙනවා. අපේ ශරීරය ඇලෙන බව එක ලක්ෂණ අපට තේරෙනවානේ. නමුත් මේ හුස්ම රැල්ලට සමීප වෙනකොට අරමුණට සමීප වෙනකොට මොකද වෙන්නේ? එකම අරමුණ හිත පිහිටවන්නේ. එකම අරමුණක හිත පිහිටවා ගන්නකොට මේ සම්පූර්ණයෙන්ම ශරීරي සැහැල්ලු වෙලා යනවා. අන්න පරිකිනික අදහස දුනෝ. ඊට පස්සේ මුඛං කියලා කියන්නේ පමුණුවන එක. ඒ කියන්නේ ගෙන යන්නේ. නැවත මේ හුස්ම රැල්ලට හිත ගෙන යන එක තමයි දැන් මුඛං කියලා කියන්නේ. සරියුත් මහ රහතන් වහන්සේ. ඒ කියන්නේ දැන් එක මොහොතක් මේ හුස්ම රැල්ල හිත තියා ගැනීමෙන් අපට මේකෙන් සැහැල්ලු බව ලැබෙන්නේ නැවත මේ හිත අරමුණු කරා යන්න මහන්සි ගන්න වෙනත් අරමුණු කරා යන්න නොදී නැවත මේ හුස්ම රැල්ල වදින තැනටම හුස්ම රැල්ල සමීපයේ හිත අරන් යනවා. අන්න මුඛං කියලා කියන්නේ පමුණුවන. අරගෙන යනවාද? අරගෙන යන්න මොකද වෙන්නේ? අපිට නැවත මේ කයේ සැහැල්ලු බව, හිතේ සැහැල්ලු බව ඇති වෙනවා. උපට්ඨපේත්වා කියන සති නැවත සිහිය පිහිටුවා ගන්න. ඒ කියන්නේ දැන් හුස්ම රැල්ල වදින සමීපයේ තියෙනවා, හිත ගෙන යනවා පිහිටුවා ගන්න. විනාඩි 5ක් 10ක්. නැවත හිත පිට යනවා, ආය හුස්ම රැල්ල වදින තැන තේරුම් ගන්න සමීප වදින තැන තේරුම් ගන්නවා, හිත ගෙන යනවා නැවත පිහිටුවා ගන්න. තව විනාඩි 5ක් 10ක්. ඔය විදිහට අදිෂ්ඨාන කර තමයි මේ කාලය දික් කර ගන්න ඕන අපි. මේ හුස්ම රැල්ලේ හිත පිහිටුවා ගන්න හැටි. අන්න බලන්න පරිමුඛ සතිය උපට්ඨපේත්වා කියනකොට සරියුත් මහ රහතන් වහන්සේ අපට දුන්න අර්ථ විග්‍රහය. මේ හැම දෙයකම අපට දීලා තියෙන්නේ ටිකක් විස්තර වශයෙන් ගත්තාම වෙනත් අර්ථ වගේ ආවත් මේ හැම දෙයකම අපට දීලා තියෙන්නේ අපි මේ හුස්ම රැල්ල තුල හිත පිටව ගන්න ආකාරය. ලොකු අර්ථයක්, ලොකු ශක්තියක්. මේ භාවනා අරමුණ ගැන අපට නිවැරදි ප්‍රදේශයක්, නිවැරදි පිරිසුදු බවක් අපට පෙන්වනවානේ. මේ අරමුණ කොහොමද පාලනය කරගන්න ඕනේ කියන එක පැහැදිලි කරලා දෙනවා. එතකොට මෙන්න මේ විදිහට තේරුම් ගත්තාම මෙන්න මේ යෝගාවචරයට විතරයි පුළුවන්නේ තමන්ට මේ වටපිටාව සම්පූර්ණ වටහාගත යෝගාවචරයට පුළුවන් සෝ සතෝව අස්ස සති සිහියෙන් හුස්ම ගන්න පුළුවන්.
සෝ සතෝව පස්ස සති. සිහියෙන් හුස්ම හෙලන්න පුළුවන්. එහෙනම් දැන් යම්කිසි යෝගාවචරයේ සිහියෙන් හුස්ම ගන්න සහ සිහියෙන් හුස්ම හෙලන්න මහන්සි ගන්නවා නම් අන්න බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළ ක්‍රමය. දැන් මෙතනදී අපි තේරුම් ගන්න තව කරුණක් තමයි මේ දැන් ආනාපාන සති භාවනාවේ මේ පිවිසෙන මාර්ගයනේ පැහැදිලි කරන්න මෙච්චර. දැන් මේ පිවිසෙන මාර්ගයේදී ඒ භාවනාවට එන යෝගාවචරය භාවනාවට එන පුද්ගලයා තුළ ඇති කරගන්න ගුණ ධර්ම තියෙනවා. ඒ හැමෝටම මේ ආනාපාන සති භාවනාව වඩන්න බෑ. හැමෝටම ගැලපෙන්නේ නැහැ. ඇයි? එක එක චරිත ලක්ෂණ අනුව. නමුත් විශේෂයෙන් මේක හැම චරිතයකටම ගැලපෙනවා. මේ ආනාපාන සති භාවනාව හැම චරිතයකටම ගැලපෙනවා. හැබැයි ඒ චරිතයේ කෙසේ මොන චරිතයක් වුණත් ඒ භාවනා වඩන යෝගාවචරය තුළ යම්තා ගුණ ධර්ම තියෙන්න ඕනේ. ඒ ගුණ ධර්ම තිබුණු තරමට තමයි භාවනාව තුනේ සාර්ථක ප්‍රතිඵල දකින්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ බව බුදුරජාණන් වහන්සේ අපට සූත්‍ර දේශනාවල දේශනා කර තිබෙනවා. බොහෝ සූත්‍රවල දකින්න ලැබෙනවා. ඒකෝ ධම්මෝ භික්ඛවේ භාවිතෝ බහුලීකතෝ මහතෝ අත්ථාය සංවත්තති. ඔය විදිහට මහතෝ මේ කියන්නේ එක් ධර්මයක් වැඩිම මහත් අර්ථයක් ගෙන දෙනවා, විපුල ඵල ගෙන දෙනවා. මේ ආනාපානසති කියන වර්ණනා කරපු අවස්ථාව ඕන තරම් තියෙනවා. ඒ කියන්නේ අපිට යම්කිසි කෙනෙකුට මහත් ජීවිතයේ අර්ථයක්, මහත් ප්‍රතිඵලයක් ලබා ගන්නට ඕන ආනාපානසති භාවනාව වඩන්න කියන. අර සන්තෝෂයේ පණීතයෝච ඔය විදිහ තවත් දේශනාවල එක එක ආනිසංස දේශනා කරලා තියෙනවා. අපි හිතමු ඒ ඉදිරියේදී අවස්ථානුකූලව අපි සාකච්ඡා කරමු. නමුත් මෙතනදී අපි තේරුම් ගත යුතු වෙන තව විශේෂ සූත්‍ර දේශනා සූත්‍ර තුනක් දේශනා කරා බුදුරජාණන් වහන්සේ. අංගුත්තර නිකාය පංචක නිපාතේ දේශනා කරන සුතධර සූත්‍රය කියලා එකක්. ඊළඟට කතා සූත්‍රය කියලා එකක්. ඊළඟට දේශනා කරා තව සූත්‍ර දේශනාවක් මේ ආරණ්‍යක සූත්‍රය කියලා. මෙන්න මේ සූත්‍ර තුනේදී කරුණු පහ ගානේ 15ක්. නමුත් කරුණු හතරක් සමානයි. ඒ කියන්නේ මුල් සූත්‍රයේ කරුණු හතරක්, දෙවෙනි සූත්‍රයේ ඒ හතරමයි, තුන්වෙනි සූත්‍රයේ හතරමයි. අවසාන කරුණු විතර වෙනස් වෙන්නේ. ඔය විදිහට ගත්තාම කරුණු අපට 7ක් විතර වගේ. ඔය 7ක් විතර වගේ අපට තියෙනවා මේ යෝගාවචර ආනාපාන සති භාවනාවට පිවිසෙන යෝගාවචරය තුළ තිබෙන්න උන වටපිටාව ගැන. පැහැදිලි කරන පංචේ වික්කවේ ධම්මේ සමන්නාගතෝ වික්ඛු ආනාපාන සති ආසේවෙන්තු නචිනස්සේ අකුප්පං පටිවිච්චති. ඒ කියන්නේ මහණෙනි ධර්ම පහකින් යුක්ත වුණු යෝගාවචරය. යුක්ත වූ භික්ෂුවට පුළුවන්කම ලැබෙනවා මේ ආනාපාන සති භාවනාව මනාව වඩලා නොබෝ කලකින්ම ප්‍රතිඵල දකින්න. අකුප්පං පටිවිච්චති. අකුප්ප කියනකොට ධ්‍යාන වලටත් අකුප්ප කියනවා. සමාපatti වලටත් අකුප්ප කියනවා. විදර්ශනා ඥාන වලටත් අකුප්ප කියනවා. මාර්ගඵල වලටත් අකුප්ප කියනවා. අකුප්ප කියලා කියන පාලි වචනය. එතකොට මේ කියන යම්කිසි යෝගාවචරයේකට ධ්‍යාන සමාධි සමාපatti අභිඥා විපස්සනා ඥාන මාර්ගඵල දක්වා හිත දියුණු කරගන්න අවශ්‍ය නම් ඒ තනත්තාට ප්‍රධාන කර්මස්ථානයක් වෙන මොකද්ද මේ කියන ආනාපාන සති භාවනාව. එතකොට ආනාපාන සති භාවනාව නිතර පරිහරණය කරන යෝගාවචරයට තමයි ඒ தත්ත්වෙට හිත අරගෙන යන්න පුළුවන්. හැබැයි ඒ தත්ත්වෙට හිත ගන්න නම් ඒ යෝගාවචරය ළඟ ගුණධර්ම පහක් තිබෙන්න භාවනාවට කලින්. භාවනාවට පිවිසෙනකොට ගුණධර්ම පහකින් යුක්ත වෙන්න ඕනේ. ඉද බික්කවේ බික්කු අපට්ඨෝ හෝති අප්පකිච්චෝ. මහණෙනි මේ ඒ භාවනාවට පිවිසෙන යෝගාවචරයා මෙහිදී ස්වල්ප වූ වැඩ ඇතිව සහැල්ලු පැවැත්මෙන් යුක්ත වෙන්න ඕනේ. ඒ කියන්නේ සීමාව ඉක්මවා වැඩ රාජකාරී ප්‍රශ්න ගැටලු වලට මුහුණ පාලන. සීමාව ඉක්මවා වගකීම් බැඳීම් වලින් යුක්ත නම් ඒ යෝගාවචරයට ආනාපාන සති භාවනාව වඩලා ප්‍රතිඵල ගන්න බෑ. පුළුවන් තරම් කායික සැහැල්ලු බවයි හිතේ සැහැල්ලු බවයි ඇති කර ගන්න ඕනේ. ඊළඟට වැඩකට නැති ඵල රහිත දේවල් වලින් ඈත් වෙන්න ඕනේ. අර්ථයක් නැති දේවල් වලින් ඈත් වෙන්න ඕනේ. දැන් අපි හිතමුකෝ පිරිසක් අතර අපි ඉන්නවනම් අර්ථයක් නැති ඵලයක් හරයක් නැති දේවල් වෙනවනම් අපි ඒවට සම්බන්ධ වෙන්න හොඳ නැහැ. ඒවට සම්බන්ධ වී කටයුතු කරනකොට එයත් අපට ආනාපාන සති භාවනාවට බාධාවක්. අපි නම් ඒ වගේ ඈත් වෙන්න ඕනේ. පිරිසක් එක අපි කතා කරනවා නම් පිරිසක් හැසිරෙනවා නම් ඵල රහිත හරයක්
තේරුමක් නැති දේවල් වලින් අපි ඈත් වෙන්න ඕනේ. ඈත් වෙලා පුළුවන් තරම් වගකීම් වලින් වැඩ වලින් ඈත් වෙන්න ඕනේ. කෘත්‍ය අල්ප කෘත්‍ය ඇති කරගන්න ඕනේ. අන්න ඒක ගුණ ධර්මයක්. නැවත පැහැදිලි කරන සුබරෝ සුසන්තෝසෝ ජීවිත පරික්කාරයේසු. ඒ කියන්නේ මේ ජීවිත පරිහරණය ගැන මේ රූපකය පරිහරණයේදී මේ අපේ ශරීරයේ පෝෂණය කිරීමේදී සුබරෝ පහසුවෙන් මේක පරිහරණය කරනවා. සීමාව ඉක්මවා මේකට වද දීලා සීමාව ඉක්මවා මේ තුල මේක සතප්පවන මහන්සි ගන්න එපා. පහසුවෙන් මේක යප්පවන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි සුසන්තෝසෝ. සුසන්තෝසෝ කියන්නේ මනාව සන්තෝෂෙන් තියන්න ඕනේ මේ හිත. අතීත වර්තමාන අනාගත. ඒ කියන්නේ අතීතයේ කළ කුසල් ගැන හිත නිතර මේ ශරීරයේ හිත සතුටින් තියන්න ඕනේ. එතකොටයි ආනාපාන සති භාවනාව වැඩෙන්නේ. දැන් වර්තමානයේ මේ කරන කුසල් ගැන හිත සතුටින් තියාගන්න ඕනේ. එතකොටයි මේ ආනාපාන සති භාවනාව වැඩෙන්නේ. අනාගතේ කුසල ගැන. ඒ කියන්නේ අනාගතයේදී අපිට මේ කුසල අනාගතයේ අපිට කරන්න දෙන කුසල අපි සැලසුම් කරනවා දැන්. ඒ කුසල අපි කරන්න ඕනේ කියන මේ අදිෂ්ඨානය ගැන හිත සතුට වෙන්නට ඕනේ. අතීතයේ කළ අකුසල් ගැන අතීතයේ මේ මගේ හැරෙන කුසල් ගැන හිත දුක් වුණොත් මේ ආනාපාන සති භාවනාව වඩන්න බෑ. ඊළඟ යම් කිසි කෙනෙක්ගේ බැඳීමක් අපට තියෙනවා. ඇලීමක් තියෙනවා. මේ බැඳීමෙන් ඈත් වෙනකොට දුකක් ඇති වෙනවා. ඒ වගේ දෙයක් අපේ හිත සතුටු නැහැ. එහෙනම් පුළුවන් තරම් මහන්සි ගන්න දෙවෙනි කරුණ පැහැදිලි කරන්න මොකද මේ කය සුවසේ සතප්පුන සහැල්ලුවෙන් පවත්වන ගමන් මොකද කරන්න කියන්නේ හිත සතුටින් තියන්න. මම කියන්නේ ඕලෙන් කියන්නේ හිත සතුටින් තියාගන්න. කිසිම ආකාරයෙන් හිතට දුකක් ගන්න එපා. ඒ තව එකක් තියෙන්නේ අපි හැමෝම කරන් හිත හදන එක නිසා හිත කඩන එක නෙමෙයි. තමන් කැමති නැත්නම් තමන්ගේ හිත කැඩෙනවට කවදාවත් අනුන් හිතකට කඩන්න යන්නත් එපා. දැන් අද සමාජයේ දිහා බලන්න. තමන්ට කෙනෙක් තමන් කැමති නැත්නම් තමන් විඳින වේදනාවකට තමන් තව කෙනෙකුට වේදනාව දෙනවා නම් එයා කැමති වෙයි. කැමති වෙන්නේ. ඒක නිසා පුළුවන් තරම් මහන්සි ගන්න තමන්ගේ හිත තමන් කඩා ගන්න අකමැති නම් අනුන්ගේ හිත කරන්න යන්න එපා. තමන් දුක් විඳින්න අකමැති නම් අනිත්ට දුක් දෙන්න එපා. තමන් සතුටින් ඉන්න කැමති නම් අනිත්ට සතුට දෙන්න. ඒකයි අපි කරන්න ඕනේ. ඒකයි මේ භාවනාවේදී භාවනාවට පිවිසෙන යෝගාවචරේ නම් තියෙන ගුණ ධර්ම වටපිටාව. ඒ වටපිටාව තියෙනවනම් භාවනාව වැඩෙනවා. නැත්නම් භාවනාව දියුණු වෙන්නේ නැහැ. ඊළඟ කරුණ තමයි පැහැදිලි කරන්නේ අප්පහාරෝ හෝති අනෝදරිකත්ත. ඒ කියන්නේ යැපෙන්න පමණක් ආහාර ගන්න. මේ කුසගින්න නිවා ගන්න විතරක් ආහාර ගන්න. මේ බඩජාරුකමට සීමාව ඉක්මවා දකින දෙයට පෙරේතකමින් ආහාර සීමාව ඉක්මවා ගන්නකොට මොකද වෙන්නේ? අර ඒ තුලින් ඇති වෙනවා කෙලෙස්. ඒ තුලින් ඇති වෙනවා තව අතුරුආබාධ. අතුරුආබාධ කියන එක අදහස මේ කයේ ගිලන් බව, කය අප්‍රාණික බව, කය මත්වීම හැමදේම ඇති වෙනවා. ඒ තුලින් වෙන්නේ භාවනාවට බාධා. ඒක නිසා පැහැදිලි කරන්න පුළුවන් තරම් මේ තමන්ගේ කය සතප්පුවන, කය ජීවත් කරන් විතර සැහැල්ලු ආහාරයක් ගන්න. ඒ තුලින් සිද්ධ වෙන්නේ ආනාපානසති භාවනාවට ප්‍රශක්තිය. උපකාරය. දැන් උදාහරණයක් අපි ගත්තාම දැන් මේ බොහෝ දුරට ආහාර ගත්තොත් නිදිමත වෙනවනේ. ඒ නිදිමත කියන්නේ බත් මතේනේ. ඇත්තටම ආහාර කියන්නේ සීමාවට ආහාර ගන්න නම් බත් මතේ පාලනය කරන්න පුළුවන්. සීමාව ඉක්මව ගන්නකොට තමයි බත් මතේ තියෙන්නේ. අර බුදුරජාණන් වහන්සේ දේශනා කරන අට කතාවක් පැහැදිලි කරනවනේ. ආහාර ගන්න පිළිවෙලක් ගැන. චත්තාරෝ පංච ආලෝපේ අභුත්වා උදකම්පිවි. ඒ කියන්නේ බත් පිළි 4-5ක් ගත්තට පස්සේ කුස පිරෙනවා. යෝගාවචරයට කියනවා අභුත්වා නොක උදකම්පිවි වතුර බොන්න කියනවා. අලම් පහසු විහාරාය පහසුවෙන්ම මේක පවත්වන්න පුළුවන් පරිතත්තස්ස වෙකන. ඒ වික්ෂුවර සහැල්ලුවෙන් මේක කය පවත්වාගෙන යන්න පුළුවන් කියනවා. අපි එහෙනම් අන්න බලන්න ආහාර ගන්න පිළිවෙල බුදුරජාණන් සප්ත හැමදේම දේශනා කරලා දෙනවානේ. අපිට මේ බුද්ධ දේශනාව තුළින් අට කතාව තුළින් අපිට මේ කරුණු එකිනෙකට පැහැදිලි වෙනවා. ඊළඟ කරුණ තමයි අප්ප මිද්දෝ හෝති ජාගරියං අනුයුක්තෝ. වැඩිපුර නිදා ගන්න එපා. නිින්ද අඩු කරන්න. ජාගරියානුයෝගී වඩන්න. ඒ කියන්නේ නිින්ද අඩු කරලා මේ ජාගරියානුයෝගී නිදි වරාගෙන භාවනා ඉදිරිය හිත පිහිටුවා ගන්න.
ඒක තමයි තව කරුණක්. ඒ කියන්නේ දැන් සීමාව ඉක්මවා නිදා ගන්නකොට ඒක පුරුද්දකට යනවා. ඒ පුරුද්දකට යෑමේදී ඒක අපේ ලොකු බාධාවක්. කෙනෙකුට දවසකට පැය 6ක් ඇතිනින්ද. හොඳටම ඇති පැය 6ක්. අනික තව එකක් තියෙන්නේ යම් කිසි කෙනෙක් භාවනාවේ දියුණු කරගන්න හිත. භාවනාව උසස් තත්ත්වෙ හිත ගේනකොට ඒ යෝගාවචරයාගේ හිත සමාධියට එනවනම් නින්ද අවශ්‍ය නැහැ වැඩිපුර. ඔය සමාධියෙන් කරන්නේ මොකද්ද මේ කය සහ හිත සංසිඳුණන සැහැල්ලු කරන විවේක දෙන එකනේ. කායික විවේකය සහ චිත්ත විවේකනේ. විවේක තුනක් තියෙනවානේ. කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක කියලානේ. එතකොට කෙනෙක් නිදාගන්නේ නිදාගන්නේ මේ කය දවස පුරා මේ කය දුවලා කය තුල වෙහෙසවලා තියෙන මේ පීඩාකාරී ගතිය සංසිඳවන කයද විවේකයක් වෙනස නිදාගන්න. හිතට විවේකයක් වෙනස නිදාගන්න. ඒ දෙකම සිද්ධ වෙනවා භාවනාවේ. ඒකයි කියන්නේ භාවනා කරන යෝගාවචරයට නිින්ද ගොඩක් අවශ්‍ය නැහැ කියන්නේ. උපදි විවේකය නම් ගන්න අපි හත් වෙන්න ඕනේ. ඒ කියන්නේ පංචස්කන්ධයෙන් විවේක ගන්න. මොකද පංචස්කන්ධය අපි දැන් භාවනාවට වාඩි වුණත් නිදාගත්තත් පංචස්කන්ධ දුක කියන එක අපට තාම තියෙනවා. ඒක නිසා කියන්නේ නිින්ද අඩු කරලා භාවනා අරමුණු හිත ගන්න පුළුවන් ශක්තියක් යෝගාවචරණ තියෙනවනම් ඒ ගුණය තියෙන ආනාපානසති භාවනාව දියුණු කරන්න පුළුවන්. ඊළඟට බහුසුතෝ හෝති සුතධර සුත සම්නිචය. මේ ත්‍රිපිටක බුද්ධ වචනය ගැන බොහෝ අසුරු කිරීමක් බොහෝ දැනුගත්කමක් තියනවාද සුතධරෝ මනාව ධාරණය කර ගැනීමක් තියනවාද ඒ තුල මනා ප්‍රකට බවක් තියනවාද ඒ වගේම යේතේ ධම්මා අධි කල්යාණ මජ්ජේ කල්යාණ පරියෝසాన කල්යාණ බුදුරජාණන් වහන්සේ දේශනා කර මේ ධර්මයේ මූල පදය මැද අග මුල මැද අග කියන මේ අවස්ථා තුන මනාව පැහැදිලිද සාත්තං සබ්බ්‍යංජන අර්ථ සහිතව ව්‍යාකරණ සහිත තමන්ට තේරෙනවා පරිසුද්ධං භ්‍රමචර්යයන් අභිවදන් බුදුරජාණන් වහන්සේ දේශනා කර මේ පිරිසුදු ශාසන භ්‍රමචර්යය කියන හොඳට වැටහෙනවා තේරෙනවා අපි ආයත හරි මාර්ගය මොකද්ද කියලා තේරෙනවා ධාතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨිය සුප්පටිවිද්දා බුදුරජාණන් වහන්සේ දේශනා කර මේ ධර්මයේ මුලින් එතන දරාගෙන ඉන්නවනම් වචසා වචනේ කටපාඩම් කරනවා පරිචිතා සිතින් ගවේෂණය කරනවනම් කියන්නේ සිතින් ඒක හැසිරෙනවනම් මනසානුපෙක්ඛිතා සිතින් බලනවනම් දිට්ඨිය සුප්පටිවිද්දා සම්මාදිට්ඨියව ග්‍රහණය කරගන්නවනම් අන්නේ යෝගාවචරයට පුළුවන් මේ භාවනා දියුණු කරගන්න. ඒ විදිහට හැම වෙලෙම මේ විමුක්තිය ගැන කතා කරනවා. විමුක්තිය කියලා කියන්නේ මේ පංච විමුක්තිය දේශනා කරන්නේ. ඒ කියන්නේ මේ කෙලෙස් සංසිඳන මාර්ගයෙන් ඉඳන් කතා කරනවා කෙනෙක් එක්ක. අපි දැන් කොහොමද අපි මේ හිතේ වැඩි මේ රාගය අපි නැති කරගන්නේ? දේශය කොහොමද පාලනය කරගන්නේ? මෝහය කොහොමද පාලනය කරගන්නේ? අපි හැම වෙලේම කතා කරනවා. අපි කතා කරන්නේ නැතු කොහොමද රාගය දියුණු කරගන්නේ? ද්වේෂය කොහොමද වඩාගන්නේ? මෝහය කොහොමද වඩාගන්නේ කියන මේ කතා වලින් බැහැරව අපි හැම වෙලේම කතා කරන මොකද්ද? මේ විමුක්තිය ගැන. මේ විමුක්තිසිත ප්‍රතිවේක්ෂා කරනවා. ඒ කියන්නේ දැන් විමුක්ති චිත්තං පච්චවෙක්කති. අද දවසේ මගේ හිතේ කොච්චර දුර කෙලස් පාලනය වුණාද? කොච්චරද කෙලස් තදන් වශයෙන් යටපත් වුණාද? කොච්චර වෙලා විස්කම්බන වශයෙන් යටපත් වුණාද? අර තමන්ට මේ කෙලස් සංස්කෘත මාර්ගෙ මෙනෙහි කරනවා. මෙන්න මේ කියන මාර්ගයන යෝගාවචරයට ආනාපාන සති භාවනාවේ වඩන්න පුළුවන්. ආනාපාන සති භාවනාවේ ප්‍රතිඵල ගන්න පුළුවන් ඉක්මනින්. ඉතින් ওই විදිහට බුදුරජාණන් වහන්සේ මේ කකුද වර්ගයට ආйти මේ සුතදර සූත්‍රයෙන් පැහැදිලි කරලා මේ කතා සූත්‍රයේදී පැහැදිලි කරන ওই කරුණු මුල් හතරම අවසාන වෙනස් කරනවා ආවිසල්ලේකික චේතෝ විවරණ සප්පායක් වෙනවා. ඒ කියන්නේ මේ කෙලෙස් දුරුවන කෙලෙස් උල් නැති වෙන්නට ගැළපෙන සමථ විපස්සනා කතාව ගැන. ඒ කියන්නේ සමථ විපස්සනා භාවනාවේ යෙදෙනකොට තමයි සමථ විපස්සනා භාවනාව ගැන සාකච්ඡා කරනකොට තමයි මේ කෙලෙස් උල් කෙලෙස් සතුරන් සියල්ලක්ම යටපත් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙම හැසිරෙන යෝගාවචරයට මේ ආනාපාන සති භාවනාවේ ඉක්මනින්ම නොබෝ දවසකින් නොබෝ කාලෙකින් ප්‍රතිඵල ගන්න පුළුවන්. ඊළඟට කරුණ පැහැදිලි කරන්නේ දසකතාවේ දෙනවා. හොඳ අල්පේච්ඡතාව. අපි කොහොමද මේ අල්පේච්ඡ ගුණය දියුණු කරන්නේ? කොහොමද අපි මේ ආහාරයෙන් අල්පේච්ඡ වෙන්නේ? කොහොමද මේ සිවුරින් අල්පේච්ඡ වෙන්නේ? කොහොමද සේනාසනෙන් අල්පේච්ඡ වෙන්නේ? කොහොමද බෙහෙත් වලින් අල්පේච්ඡ වෙන්නේ? අල්පේච්ඡ ගුණය ගැන සාකච්ඡා කරන පිළිසොත් එක්ක. සන්තුට්ඨිත. කොහොමද මේ සිව්පස්සේ ලද දෙයින් අපි සතුටු වෙන්නේ? අද මට ලැබෙන බතුයි සම්බෝලයි විතරයි.
මට ඒ ටිකයි සතුටක් වුණා. අද මම අනිත් එක්කනට නම් හම්බෙලා තියෙන වෙන වෙන ආහාර වර්ග. මම ඒ ගැන හිතන්නේ. Taman ලැබුණ දේ ගැන හිතලා සන්තෝෂ වෙනවා. ඊළඟ සල්ලේකත මේ සහැල්ලුව ගැන. ඊළඟ පවිවේක විවේකයේ ගැන. ඒ කියන්නේ අපි දැන් කොහොමද කායික විවේකේ කාය විවේක කොහොමද අපි හදාගන්නේ? කොහොමද චිත්ත විවේකේ හදාගන්නේ? මේ විවේක ගැන අපි කතා කරමු. ඊළඟට මේ සීලය ගැන අපි කතා කරමු. සමාධිය ගැන කතා කරමු. කොහොමද ප්‍රඥාව අපි හදාගන්නේ? කොහොමද විමුක්තිය අපි හදාගන්නේ? කොහොමද මේ විමුක්ති ඥාන දර්ශන? කියන්නේ මාර්ගවල අපි කොහොමදපත් වෙන්නේ? මේ වගේ මේ ශාසනයට අනුලෝම වන කතා බහ අපි යෙදෙනකොට නිතර අපි හිත ගුණ ධර්මයෙන් වැඩෙනවා. ඒ තනත් කරපුලන් ආනාපාන සති භාවනාවේ උසස් ප්‍රතිඵල ඉක්මනින් ලබා ගන්න. ඒක නමුත් අපි ඔකට විරුද්ධව අනිත් පැත්ත ගත්තොත් අපි කෙනෙකුට නිතරම නිନ୍ଦා අපහාස කරනවා. අපි නිතර අනුන්ගේ දොස්පරස් කතා කරනවා අගෞරවයෙන්. අපි යමක් තේරුම් ගන්න කතා කරන්නේ මම කියන්නේ. අගෞරවයෙන් අපි කතා නිନ୍ଦා කරන අදහසින් කතා කරනවා. ඊළඟ මේ දේශපාලනය අපි කතා කරනවා. ඊළඟට මේ එක එක පුද්ගලයන්ගේ චරිත මේ නරක දේවල් ගැන අපි කතා කරලා නැත්නම් ගරිහා කරනවා. එන ස්ත්‍රීන් ගැන කතා කරනවා. මේ රාගය ගැන, ද්වේෂය ගැන අපි කතා කරනවා. මේ කෙලෙස් වැඩෙන දේවල් අපි කතා කරනකොට ආනාපාන සති භාවනාවේ ප්‍රතිඵල ගන්න බැහැ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ අපට කියන ආනාපාන සති භාවනාවේ ප්‍රතිඵල ගන්න ඕන මාර්ගය අපිට දේශනා කරා. ඉතින් මෙන්න මේ කියන ගුණධර්මයේ අංගේ වටපිටාවෙන් සකස් වන පිළිවෙල ගුණ වෙච්ච යෝගාවචරයට පුළුවන් මේ නිසි ගුරු උපදෙස් මත ආනාපාන සති භාවනාව දියුණු කරගන්න. එතකොට අපි කියන තේරුම් ගන්නට අද දවසේ අපි මේ දේශනාව මෙතනින් අවසන් කරන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරා නම් මුලින්ම මේ ශාසනයේ වටිනාකම මේ ශාසනයේ තේරවාද බුද්ධ ශාසනයේ වටිනාකම වලින් පැහැදිලි කරා. ඊළඟට කියන්නේ තේරවාද බුද්ධ ශාසනයේ බෞද්ධයෙක් වීම සහ ඒ බෞද්ධයා ප්‍රතිපත්ති හඳුනා ගැනීම ගැන දේශනා කරේ මුලින්ම. ඊළඟට භාවනාවට කැමති යෝගාවචරයා තෝරා ගන්න ඕන සේනාසනය ගැන පැහැදිලි කරා. ඊළඟට ඉරියව්ව ගැන පැහැදිලි කරා. විශේෂයෙන්ම මේ බද්ධ පරියන්කෙන් වාඩි වෙලා කය ඍජුව තබා ගැනීම ආනිසංස වාර දේශනා කරා. වැදගත් වෙනවා. ඊළඟට මේ භාවනා අරමුණ අරමුණට සිහිය පිහිටවා ගන්න ඕනේ. කොතනද අරමුණ තෝරා ගන්න ඕනේ? අරමුණු ద్వාරය ගැන පැහැදිලි කරා. කර්මස්ථාන මුඛය ගැන පැහැදිලි කරා. ඉතින් ඊළඟට මේ දේශන ආනාපාන සති භාවනාවට පිවිසෙන යෝගාවචරය තුළ තියෙන වටපිටාව ගුණධර්ම ගැන අපි ටිකක් සාකච්ඡා කරමු. ඉතින් මෙන්න මේ කියන ගුණධර්මයන්ගේ මේ කියන ස්වභාවයෙන් කෙනෙක් දිනු වුණා නම් මේකේ කරුණ වටහා ගත්තා නම් ඒ යෝගාවචරයට පුළුවන් මේ ආනාපාන සති භාවනාවේ හිත පිහිටුවාගෙන මනාව අරගෙන යන්න. ඉතින් ඒක නිසා අපි ඊළඟ දේශනාවේදී බුදුරජාණන් වහන්සේ අපට දේශනා කර ඉතිරි පියවර ගැන සාකච්ඡා කරන්න ඕනේ. ඉතින් අද දවසේ මේ මෙතෙකින් අපි රැස් කරගත්ත සාකච්ඡා කරමින් දිනු කරගත්ත උතුම් කුසල ශක්ති පුණ්‍ය සම්භාරයේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට උතුම් පූජාවක් වේවා. ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා ගුරු පූජාවක් වේවා. හැදවරු දෙමව්පියන් ඥාතීන් හිතවතුන් දවපකාරක සිව්පස දායකකාරක මව්පිය දූ දරුසම දෙනාටමත් නිවන් පිණිස වේවා. විශේෂ සම්‍යක් දෘෂ්ටි දිව්‍ය රාජ පිණිස නිවන් පිණිස වේවා. දෙවියන් සත් සදේව ලෝකයට අපට මේ ගෝර කටුක භයංකාර සංසාර ගමනෙන් ඈතව ලබන අමා මහ නිවනින් සැනසීම දක්වා උපකාර වේවා කියාපි ආශිර්වාද ප්‍රාර්ථනා පිටුවා ගනිමු. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං. චිරං රක්ඛන්තු ත්වං සදාති.